දැන් අපි ගමු යම් ලෑල්ලක බල්බ් සවි කරලා තියෙනවා. බල්බ් ටිකක් තියෙනවා. ඒ ලෑල්ලේ බල්බ් ටික සවි කරලා තීටි අපි කරන්ට් එක දෙනවා. කරන්ට් එක දුන්නාම ඒකේ බල්බ් ටික පත් වෙනවා. පත් වෙනකොට මලක් හැදෙනවා. තේරුණාද? එතකොට මලක් හැදුනාම ඒක ලස්සන මලක් නේද? එතකොට එතනින් පස්සේ මලට තණ්හා මාන දිට්ඨි කියන තණ්හාවක් ඇති වෙනවා කියන්නේ නේද? තණ්හා මාන දිට්ඨි මේ වැරදි ගැනීම නිසා තණ්හාවක් ලෝකේ තියෙන දෙයක් හැටියට හම් වෙන බවක් තියෙනවා. අපිට අපි තුල වෙන්නේ toy ටිකමයි. දැන් බලන්න පත් වෙන බල්බ් එකේ මලක් තිබුණාද? බල්බ් එක පත් වෙනකොට ඇති වෙන ආලෝකයේ මලක් තිබුණාද? මලක් නැහැ. හැබැයි බල්බ් ටික පත් වෙනකොට මලක් පේනවා අපිට. නේද? දැන් එතකොට මල කියන ධර්මතාවය බල්බ් ටික පත් වුණාම අපිට පේන මල සත්‍ය වශයෙන්ම එතන තියෙන එකක් නෙවෙයි. එතකොට අපිට ගන්න පුළුවන් මල සත්‍යයක් නෙවෙයි. ඒත් බල්බ් එක පත් වෙන එක ඇත්තක් කියලා ගන්න පුළුවන්. ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකයේ නිසායි මලක් අපිට පේන්නේ. මලක් හම්බ වෙන්නේ. ආලෝකයේ නිසායි මලක්. එතකොට මේ මල ලස්සන මලක්. එක කැට මලක්. වර්ග වෙනවා. ඉතින් මේකත් එක්ක දැන් අපි ලස්සනයි හෝ කැටයි හෝ කියලා අපි බැඳලා තියෙන්නේ. බල්බ් ටික පත් වෙනකොට හැදිච්ච මලක්. හැබැයි ආලෝකය තුල මලක් නැහැ. ආලෝකිකව වර්ණ රූපය කියලා ගන්නත් පුළුවන්. එතකොට ඒ ආලෝකය බල්බ් එක තුල නැහැ. එතකොට බල්බ් එකක් පත් වෙන්නේ කරන්ට් එක නිසා. මම මෙතනින් කරන්ට් එක කියලා කියන්නේ අපිට හම්බෙන සංකාර සිතුවිලි. ඒ සිතුවිලි නිසායි අපේ ඇහැට පේන බව. පේන බව ඇති වෙනකොට වර්ණය හැදෙනවා. පේනවා කියන්නේ වර්ණය. ඒ වර්ණයත් එක්ක අපිට ලෝකේ රූප පේන්න ගන්නවා. ඒ පේන රූප ලස්සනයි හෝ කැතයි හෝ කියන අපි ගන්නවා. අරගෙන තණ්හාවෙන් බැඳෙනවා. නේද? දැන් එතකොට මේ අපේ ළඟ සිදුවෙන ධර්මතාවය ඕක තමයි. තේරුණාද? එතකොට සිතක් තියෙන්නත් ඕන. සිත තිබුණට වැඩක් නැහැ. බල්බ් එක හොඳ වෙන්නත් ඕන. නේද? ඉතින් මේ දෙක හොඳ නැත්තම් එහෙනම් සිතක් නිසා ඇහැක් උපදින්නේ. ඇහැක් නිසා සිතක් හටගන්නේ නැහැ කවදාවත්. ලෝකේ අපි කියනවා මේ පේන නිසා අපි හිතනවා. හොඳද? පේනව නෙවෙයි හිතනවා. ඒ එතන අපි කතා කරන්නේ මේ ඇහැකට ආйти පැත්තක් නෙවෙයි. මේ සිතම තමයි මේ තියෙන්නේ. මේ කරන්ට් එකමයි මෙතන පවතින්නේ. ඉතින් අන්න ඒක නිසා කරන්ට් එක කියන්නේ සිත, බල්බ් එක කියන්නේ අපේ ඇස, පත් වෙනවා කියන්නේ අපිට පේනවා කියන කාරණාව. ඒ නිසා අපිට ලෝකේ රූප හම්බෙලා තියෙනවා. බල්බ් එක පත් වීම නිසා, බල්බ් ටික පත් වීම නිසා අපිට මලක් මැවිලා පේනවා. නේද? ඒ මලක් අපිට මැවිලා පේන්නේ ඇත්තටම දැන් බල්බ් ටික පත් වෙනකොට අපිට පේන මල ඇත්තටම තියෙන එකක්ද? බල්බ් එකට හම්බ වෙනවද? කරන්ට් එකට හම්බ වෙනවද? වර්ණයට හම්බ වෙනවද? නේද? එතකොට දැන් අපි මේ ලෝකේ රාගයෙන් හෝ ද්වේෂයෙන් අපි බැඳෙන්නේ හොඳයි හෝ නරකයි කියලා හෝ අපි හිතන්නේ ඇත්තටම තියෙන මලක් කරන යාල. ඒ මල වගේ තමයි මේ අපි. මේ අපේ රූප.
මේක නිසා අපි සිතුවිලි නිසා මේ ඇස හටගෙන ඒකට වර්ණ රූපයක් හටගෙන වර්ණ රූපේ නිසායි අපිට මේ පේන බව හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි අපිට ඇහෙන්නේ, දැනෙන්නේ, දැනගන්නේ අනිත් ආයතන ටිකක් ගලප ගන්න ඕන. දැන් අපිට තේරෙනවා කවදාවත් මල ආලෝකයටවත් බල්බ් එකටවත් හම්බෙලා නැහැ. අපි දන්නවා අපිට පේන මේ රූප කවදාවත් වර්ණයට හම්බෙලා නැහැ. අපිට පේන රූප. එතකොට රූපේ වර්ණයට හම්බෙන්නේත් නැහැ. වර්ණයට රූපේ හම්බෙලත් නැහැ. වර්ණයක් නිසායි මේ රූපයක් අපිට පේන්නේ. අපිට පේන්නේ වර්ණ රූපේ පමණයි. අපිට මිනිසෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක්, ආම්දු කෙනෙක් එහෙම දෙයක් අපිට හම්බෙලා නැහැ. ඒකයි මන ආයතනයේට. මේ චක්කායතනට අයිති අපිට පේන ධර්මයක් විතරයි. පේන එක. වර්ණ රූපය තමයි චක්කායතනට අයිති. දැන් මේ උපමාව හොඳට නුවණින් තමන් දක්ෂ වෙලා එක එක පැතිකඩ වලට හරවල බලන්න තමන් දක්ෂ වෙන්න ඕන. මල කියලා පේන දේ ඇත්තටම තියෙන ධර්මයක්ද? ඒ වගේ අපිට පේන මහා සාගරය ඇත්තටම තියෙනවද? මේකයි සොයා ගන්න ඕන. නේද? අපිට ටීවී එකකින් පේන මුහුද ඇත්තට තියෙනවද? ඒ මුහුද බලනකොට එතෙන්ට රැවටෙනවා මුහුදක් කියලා. මුහුද ළඟට ගියාම රැවටෙනවා මුහුද කියලා. නේද? මේ අපි පියවිය හැට දකින්න මුහුද දැක්කහම කියන්නේ මහා සාගරය දැක්කහම මේ මුහුද තමයි ටීවී එකේ තුනේ. ටීවී එකේ දකින්නලාට කියනවා මේ මුහුද තමයි අතන තියෙන්නේ. නේද? හැමතිස්සෙම අපිට පේන දේ තවත් තැනක තියෙන හැටියට අපි ගන්නවා. ඉතින් බලන්න අපිට අතන පෙවුන දේ, මෙතන පෙවුන දේ මේ හරියට බල්බ් ටිකපත් වෙනකොට මලක් පෙවුනා වගේ. ඇත්තටම මලක් එහෙම එකක් ඇත්තේ නැහැ ලෝකේ. මේ මුළු ලෝකෙම අපිට පේන්නේ අන්න ඒ වගේ. ඉතින් මෙන්න මේ වගේ දෙයක් හදිස්සියේ කරන්ට් එක නැති වුණොත් බල්බ් එකපත් වෙන්නේ නැහැ. ඒ නිසා මලක් නැහැ. මලක් නැති නිසා තණ්හා කරන දෙයක් නැහැ. හරියට අන්ධයා වගේ. අන්ධයාට ලෝකෙ පේන්නේ නැහැ. නේද? අනිත් ආයතනත් ඒ විදිහට හිතන්න ඕන. ඒ වගේම දැන් කරන්ට් එක නිසා බල්බ් එකපත් වෙනවා. හොඳද? කරන්ට් එක නිසා බල්බ් එකපත් වෙනවා. පත් වෙන නිසා මලක් හම්බ වෙනවා. ඉතින් අපිට ඕක ඉතින් තව හොඳට මේ කොහොමද මේ අපි තුල මේ වෙන සිදුවීම වෙන්නේ කියලා හොඳ උපමාවක් අපි ලෑස්ති කරගන්න ඕන. ඒ උපමාවක් ලෑස්ති කරගෙන උපමාව හොඳට දැක්කොත් තමයි අපිට මේ ධර්මය අපිට දැක ගන්නට අපි දක්ෂ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ උපමාවේ ගොඩක් අපි දක්ෂ වෙන බවක් තමයි තියෙන. උපමාවේ දක්ෂ වුණ තරමට මේ ධර්මය අපි තුල තියෙන ධර්මය අපිට ලියා ගන්න පුළුවන් වෙනවා. උපමාවේ අදක්ෂකමට ධර්මයේ ලිහිමත් අදක්ෂ වෙනවා. ඒක තමයි. ඒ උපමාවක් අපිට හම්බුනාම ඒක සරලව ගන්න නැතුව ඉස්සෙල්ලාම උපමාව හොඳට ඇතිවීමත් නැතිවීමත් වෙන විදියට නුවණින් බලනවා. අපි මේව ගැන කලිනුත් විවිධ උපමා වලින් කතා කළා. දැන් ඒකත් එක්ක අපි පහුගිය දවස්වල කතා කළා. ඔන්න දැන් මම පෙන්වුවේ මේ මම එදා කතා කරපු දහම මේ පොඩි උපමාවේ තියෙනවා. ඒකේ ওই මං කියපු උපමාවේ ඔය සීළු කාරණා ටික ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් Taman දක්ෂ වෙලා හොඳට උපමාව පිරිස්ස ගන්න, Tamanට ගලප ගන්න දක්ෂ වෙන්න ඕන. ඒකයි මම උපමාවක් ඉස්සෙල්ලාම කියන්ට යෙදුනේ. දැන් ධර්මයක් දන්න නිසා කරන්ට් එකයි බල්බ් එකයි ආලෝකයයි නිසා මලක් තියෙනවා. ඒ මල ලස්සනයි, නිට්ටයයි කියලා ලෝකේ පනවගෙන ඉන්නවා. නේද? දැන් අපි මේක තව ටිකක් සියුම් කළොත්
ඒ මල අපිට එක දිගට පේනවා කියන්නකෝ. එක දිගට පෙවුනත් අපි විනාඩි දෙකක් මේ මල දිහා බලන් හිටියොත් අපිට මේ මල පේලා තියෙන විනාඩියයි. තව විනාඩියක් මල නිවිලා. ඒ නිවිච්ච එක අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ පත් වෙලා තුණු පැත්ත විතරයි. ඉතින් මේකත් එක්ක අපි බලන්න ඕන ඒක එහෙම උනේ ෆිලමන්ට් එකට එන මේ කරන්ට් එක ඇවිල්ලා දැවෙනවා. ඒ දැවෙන නිසායි අපිට එක දිගට මලක් පේන්න අර පහන්සිලි උපමා වගේ නේද? එහෙම ඇවිල්ලා දැවෙන නිසායි අපිට එක දිගට මේ මලක් තියනවා වගේ පේන්නේ. ඉතින් මේ විදිහට තවත් සියුම් කරලා ওই විදිහට බලන්න පුළුවන් අර න්‍යායට අනුව. මේක තවත් මල කියන එක ක්ෂණයක්වත් පැවතිලා නැති බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අපි දකින්න ඕන අපිට ඇහැට රූපයක් පෙනීම නිසා විඥානය හටගන්නේ. ඒක මහසලායතන සූත්‍රවල සූත්‍ර ගණනාවක බුදුහාමුදුරුවෝ කතා කරනවා. නේද? ඔය චක්කුම් පටිච්ච රූපේත උප්පජ්ජ චක්කු විඥානං කියන එක නේද? සූත්‍ර ගණනාවක කතා කරනවා. එක එක විදිහට කතා කරනවා. නේද? එහෙනම් ඇහැට රූපයක් ගැටීම නිසා නම් මේ අපිට රූපයක් පේන්නේ. හොඳද? ඒක ආරම්භය අපිට විඥානයක් හට ගන්නවා. දැන ගැනීම ඇති වෙලා. මම අහනවා මෙන්න මේ කුසේ ඉන්න දරුවගේ ඇහැට රූප පේනවද? කුසේ ඉන්න දරුවට චක්කු විඥානය තියෙනවද? ඇහැට රූපයක් ගැටුණාමයි දැන ගැනීම කියන්නේ විඥානය. චක්කු විඥානය පහළ වෙන්නේ. කන්ට සද්දයක් ඇහුනොත් විතරයි සෝත විඥානය. දිවට රසයක් හම්බුනොත් විතරයි ජීවහා විඥානය. නාසයට කම් සුවඳක් ඇතුනොත් විතරයි ගාන විඥානය. කායට තද ගතිය, දියර ගතිය, උණුසුම් ගතිය මොන හරි හම්බුනොත් විතරයි කාය විඥාන. නේද? දැන් අපි මෙතනින් තෝරගන්න ඕන දැන් අපේ දැන ගැනීමක් ඇති වෙලා නේද? දැන් මේ කය කියන පඤ්ඤාප්තිය නැති වුණොත් උණුසුම තියෙන්නේ කොහෙද? ආයතන පහෙන් එකක් තියෙනවා කායම් පටිච්ච පොට්ටබ්බං නේද? උපජ්ජති කාය විඥාන නේද? දැන් ඔන්න කයට යමක් ගැටුණොත් විතරයි මේ පොට්ටබ්බ ධර්ම ටික පහළ වෙන්නේ. නේද? දැන් අපි බලමු දැන් මෙහෙම කිව්වට දැන් අපිට උණුසුමක් ඇති වෙනවනේ. ප්‍රසාද ඒක නමක් කරලා තියෙනවා කාය ප්‍රසාද කියලා. ප්‍රසාදයට පොට්ටබ්බ ධර්මයක් හම්බ වීම නිසා උණුසුම නැමැති ධර්මයේ හම්බ වීම නිසා අපිට ඒක දැනගන්නා විඥානයක් පහළ වෙනවා. මේ කය කියන්නේ මගේ මන ආයතනෙන් මම පනවපු ධර්මයක්. තාම මන ආයතනේ පහළ වෙලා නැහැ. හැබැයි මේක අර කාය ප්‍රසාදයක් පොට්ටබ්බ ධර්මයකුත් විඥානයත් පහළ වෙලා. තාම කය පහළ වෙලා නැහැ. දැන් මම ඉස්සෙල්ලා කිව්වා පිඟාන හම්බ වෙන්න නම් එතන වර්ණය උපදින්න ඕන. ඇසට වර්ණ රූපයක් ගැටීම නිසායි චක්කු විඥාන. චිංගම් සංගති පස්සෝ නේද? චක්කු විඥානය. දෙවනි වතාවට තමයි අපි පිඟාන කියලා පනවන්නේ. තේරුණාද? දැන් ඔන්න අපි මේ අපේ කය ගැන දැන් මගේ මේ කය මට පේනවා. දැන් ඉස්සෙල්ලාම මෙතන වෙලා තියෙන්නේ මගේ ප්‍රසාද රූපයට වර්ණ රූපය හම්බ වුණා. ඒ නිසා චක්කු විඥානේ පහළ වුණා. තේරුණාද? ඔන්න දැන් පළවෙනි පියවර හරි. ඒක වෙලා තමයි මම අත කියලා කියන්නේ. අත කියලා කියන්නේ දෙවෙනි වතාව. ඒක මනෝ විඥාණයට අයිති එක. චක්කු විඥාණයට අයිති මගේ ශරීරයේ තියෙන වර්ණ රූපේ විතරයි. මේ සිවුරේ මගේ අතපය වල, නියපොතු වල, කෙස් වල, ලොම් වල, නියපොතු වල, දත් වල නේද? මේ කොටස් 32ේම වර්ණ රූපේ විතරයි චක්කු විඥාණයට අයිති. චක්කු විඥාණයට හම්බ වෙලා නැහැ කෙස්, ලොම්, නියපොතු, දත්, වග්ගඩු කොටස් 32 එකකට හම්බ වෙලා නැහැ.
අතපය, නාය, ඇහැ, කන, නාසය, කම්බු අර කොටස් දෙකේ නැති ඒවා වචන. මේ එකක්වත් චක්කු විඥාණයට හම්බෙන්නේ නැහැ. චක්කු විඥාණයට මේ හැම එකම හම්බෙලා තියෙන වර්ණය පමණයි. එතකොට අපිට අපි අත ගත්තොත් අත කියන්නේ මන ආයතනේ පනවන එක. එස්සෙල්ලාම හම්බෙලා තියෙන වර්ණ රූපය ඊට පස්සේ අත පනවලා තියෙනවා. ඒක මන ආයතනේ පනවන. අර වර්ණ රූපයේ තුල අපිට අතක් පේනවා. නියපොත්තක් පේනවා. වර්ණ රූපයේ තුල ඇහක් පේනවා. කනක් පේනවා. කෙස් ටිකක් පේනවා. දත් ටික පේනවා. හම පේනවා. අර වර්ණ රූපයේ තුල අපිට පේන දෙයට අපි නමක් දානවා. නමක් දැම්මහම මන ආයතෙන් දැම්මහම මේ දෙක එකතු වෙලා ඒක අපිට පේනවා කියන තැනට අපි ගිහිල්ලා. ඒකට කවදාකවත් චක්කු විඥාණයට හම්බෙලා තියෙන වර්ණය විතරයි. කවදාකවත් අපිට කෙසුලොම් නීදත් කියන ඒවා අපි දැකලා නැහැ. දැකලා නැති බව අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මේ අතපය කෙසුලොම් නීදත් අපිට පෙයිලයි කියලා. මේව පේන්නේ නැහැ. ඒව හිතනවා. අපිට මේ වර්ණ රූපය හම්බෙන්න නිසා අපි හිතන්නේ කෙසුලොම් නීදත් අපිට පේනවා කියලා. මේක බුද්ධියෙන් ලියන්න ඕන ප්‍රශ්නයක්. මේක විඥාණයෙන් ලියන ප්‍රශ්නයක් නෙවෙයි. අපි කතා කරන්නේ මේ විඥාණය ගැනයි. විඥාණයට හම්බෙන දේ ගැනයි මේ කතා කරන්නේ. විඥානීය ප්‍රභේද දෙකක් වෙන් කරනවා. මේ විඥානයේ එකතු වීම නිසායි අපිට මේ අතක් හම්බෙලා තියෙන්නේ, කෙස් හම්බෙලා තියෙන්නේ, ලොම් හම්බෙලා තියෙන්නේ. අනිත්‍යවත් එහෙම හිතන්න. මේ ලෝකේ ගැනම හිතන්න එහෙම. එතකොට මේ කෙස්ලොම් නියද සම්මස්නහර කවදාකවත් ඇහැට හම්බෙලා නැහැ. ඇහැට හම්බෙලා තියෙන වර්ණ සටහන විතරයි. මේක ධර්මතා දෙකක් කියන එක අපි අමතක නොකළ යුතුයි. එහෙනම් වර්ණ රූපේ හම්බෙන්නේ නැතුව කවදාකවත් කෙස්ලොම් නියද සම්මස්නහර හම්බ වෙන්නේ නැහැ. වර්ණ රූපය හම්බ වුණාම කෙස්ලොම් නියද හම්බ වෙන්න නම් ඒක එයාට කියලා දෙන්න ඕනේ. මේ කෙස්, මේ ලොම්, මේ නියපොතු කියලා එයාට කියලා දෙන්න වෙනවා. චූටි එක්කෙනාට. කියලා දෙනකොට පේන දේ වර්ණය තුලින් එයාට හම්බෙන්නේ කෙස්, ලොම්. එයාට පේන්නේ දැන් කෙස්, ලොම්, නියපොතු. දත්තමයට හම්බෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි මේක හොඳට තෝරගන්න මේ මන ආයතනයයි, චක්ක ආයතනයයි, මන ආයතනයයි, සෝත ආයතනයයි, මන ආයතනයයි, ගන්ධ ආයතනයයි, මන ආයතනයයි, ජීව ආයතනයයි, මන ආයතනයයි, කාය ආයතනයයි. මන ආයතන හැමතිස්සෙම මේ පහට බෙදෙනවා. ඕක තමයි වෙන්නේ. මේ පහට හම්බෙන දේවල් වලට පඤ්ඤප්තිය පනවන්නේ මන ආයතන. එතකොට මේ ආයතන පහේ කෘත්‍ය වෙනස්. හොඳද? ඒ දේවල් වලට අනුව මන ආයතනෙන් තමයි මේ පඤ්ඤප්ති පනවන්න යෙදෙන්නේ. මේ දෙකේ මන ආයතනයයි මේ චක්ක ආයතන එකතු වීම නිසා ඔකට කියනවා පටික සම්පස්ස, ආදිවාසන සම්පස්ස කියලාත් කියනවා. හොඳද? මේ චක්ක ආයතනය මන ආයතන එකතු වීම නිසායි අපිට ලෝකේ රූප පෙන්නලා තියෙන්නේ. ඒකට කවදාකවත් අපි අතපය ඉරහඳ තාර්තා ගස් කොළන් අඹ ගස් පොල් ගස් මේ එකකට අපි දැකලා නැහැ. හම්බෙලා තියෙන වර්ණය. මේක වෙන් කරගත්ත දවසටයි අපිට ඔක හම්බෙන්නේ. ඇහැට හම්බෙලා තියෙන වර්ණය විතරයි. කවදාකවත් මහමුද නැහැ කිව්වනේ. අපිට පේන තැන මහමුද හම්බෙන්නේ නැහැ. මහමුද හම්බෙන්නේ මන ආයතන සාපේක්ෂවයි. ඒක තමයි මේ කියන්නේ. ඒකමයි මේ කියන්නේ. දැන් එන අපිට තේරෙනවා මෙන්න මේ අපිට පේන්න නම් ඇසට වර්ණ රූපයක් ගැටුණාමයි චක්කු විඥානය පහළ වෙන්නේ. කුසේ ඉන්න දරුවට වර්ණ රූප වෙනවා. නෑ. පේන්නේ නැති නිසා කුසේ ඉන්න දරුවා දැන් මනුස්ස අම්මා කෙනෙක්ගේ බඩේ නම් ඉන්නේ. නේද? මනුස්ස ලෝකේ ඉන්න මේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉන්නව නම් එයා දන්නවද වර්ණය? එයා වර්ණය දන්නේ නැහැ. නේද? ඒ නිසා වර්ණය දන්නේ නැති නිසා එයාට චක්කු විඥානය පහළ වෙන්නේ නැහැ. ඇසට රූප පේන්නේ නැහැ කුසේ ඉන්න දරුවට. පේන්නේ නැති නිසා බඩේ ඉන්න දරුවට අපිට පුළුවන් ද වචන කියලා දෙන්න? බෑ. ඒ නිසා එයා පේන්නේ නැති නිසා එයාට මන ආයතනෙන් වචන දාන්න බෑ. ඒ නිසා ලෝකෙ කිසිවක් එයාට පේන්නේ නැහැ. මව කුස ඇතුළේ පේන්නේ නැහැ එයාට. ඒ නිසා කුසේ ඉන්න දරුවට මනෝ විඥානය තියනවා කියලා පනවන්නත් බෑ. චක්කු විඥානය තියනවා කියලා පනවන්නත් බෑ.
කුසේ ඉන්න දරුවට සද්ද ඇහෙනවද? සද්ද ඇහෙන්නේ නැහැ. අපේ දෘෂ්ටියට සාපේක්ෂව අපි හිතන එයාට ඇහෙනවා කියලා. ඒක වෛද්‍ය විශ්යේ තියෙනවා. ඒ අපේ දෘෂ්ටිය. එනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දර්ශනයට සාපේක්ෂව එහෙම ධර්මයක් නැහැ. සද්ද ඇහෙන්නේ නැහැ. සෝත විඥානේ නැහැ එයාට. එයාට සෝත විඥානේ තියෙනවා නම් එයා මව් කුසේ ඉන්න කාලෙමයි එයා කතා කරන්න පුරුදු වෙන්නේ. එයාගේ මනසට දත්ත ටික වැටෙන්නේ මව් කුසේ ඉන්න කාලෙමයි. එක දරුවෙක් කියනවා මේ ඔයා තෙරුවන් සරණ ගියේ දැන් මං තෙරුවන් සරණ ගියේ අම්මගේ කුසේ ඉන්නකොටමයි කියනවා. ඒව ඔක්කොම මේ යථාර්ථය නොදකින මේ දෘෂ්ටි සහගත මේ ලෝකේ පවතින අදහස්. තේරුණාද? එහෙම කවදාකවත් මේක හරියට ගවේෂණය කළොත් එහෙම කවදාකවත් මව් කුසේ ඉඳගෙන තෙරුවන් සරණ යන්න බෑ කාටවත්. ඒක ඉපදිච්ච කෙනාගේ හොඳට මාධ්‍ය පොලිස් වෙච්ච කෙනෙක්ගේ වචන ටිකක්. එච්චරමයි. ඉතින් ඒක නිසා මෙන්න මේ අපි දැනගන්න ඕන මේ කුසේ ඉන්න දරුවෙක් තුල ඇත්ත වශයෙන්ම චක්කු විඥානෙ තියෙනවද, සෝත විඥානෙ තියෙනවද, ජීවා කාය මනෝ විඥාන තියෙනවද කියලා බලන්න ඕන. ඒක සනාථ කරගන්න නම් අපි හොඳට මේ වර්තමානයේ අපි ගැන අපි ගවේෂණය කරන්න ඕනේ. අපි ලෝකේ තියෙන දෘෂ්ටි අපිට වැඩක් නැහැ. පෙර ඉඳලා මව කුසට විඥානයක් බැස ගන්නවා කියන විඥානවාදය වැඩක් නැහැ අපිට. විඥානය බැස ගන්නවා කියන කතාවේ අපිට ඕනේ හේතුඵලවාදයයි. බුදුරජාණන් වහන්සේගේ. හොඳද? එතකොට විඥානය බැස ගන්නවා කියන්නේ කර්මඵලවාදයට යනවා. පෙර ඉඳලා ආවා කියන කතාවයි. බුදුරජාණන් වහන්සේ භවෙන් භවයට යන විඥානයක් ගැන කතා කරන්නේ නැහැ. විඥානේ හේතු ප්‍රත්‍ය මේ දැන් හටගන්න එක. විඥානය කියන්නේ චක්කු විඥානය කියන්නේ පෙර ඉඳලා එන එකක් නෙවෙයි. මේ දැන් හේතු නිසා හටගෙන මේ දැන් නිරුද්ධ වෙන ධර්මයක්. එතකොට මේ මනෝ විඥානය කියන එක පෙර ඉඳලා එන එකක් නෙවෙයි. මේ දැන් හේතු නිසා හටගෙන මේ දැන් හේතු නැති වෙන එකක්. අපි හිතනවා නම් චක්කු විඥානයේ පෙර ඉඳලා ආවා. මනෝ විඥානයත් ඇත කියන දෘෂ්ටියෙන් පනවනවා. චක්කු විඥානයත් ඇත කියන දෘෂ්ටියෙන් පනවනවා. අන්න අපිට ලෝකෙ නිට්ටිය වෙලා. ඔය පේන්නේ? ඊ දැක්ක එක අදක් දකින්නේ. මේ පරිශ්‍රණය යාළඟ නැති නිසා මෙන්න මේ නිසා අපි මව් කුසේ ඉන්න දරුවට විඥානය පනවනවා. විඥාන 6යි තියෙන අපි එක්කෙනෙකුට. තේරුණාද? මනෝ විඥාන එකයි අනිත්‍ය ඔක්කොම චක්කු සෝත ගාන જીවහා කාය කියන විඥාන 5යි. හොඳද? දැන් එතකොට මන ආයතනේ ඉපදුනොත් විතරයි මේ ඇස කන නාසය දිව ශරීර පහළ වෙන්නේ. අනිවාර්යෙන් මන ආයතනෙනුයි ඒක දෙන්නේ. ඒ නිසා මන ආයතනය කියන තැන කුසේ ඉන්න දරුවෙකුට අපිට පණවිය නොහැකි. මොකද එයාට රූප පේන්නේ නැහැ. එයාට ශබ්ද ඇහෙන්නේ නැහැ. එයාට ගන්සුන් දැනෙන්නේ නැහැ. එයාට රස දැනෙන්නේ නැහැ. එයාට පහස දැනෙන්නේ නැහැ. එයාට පංචායතනයේ විඥාන පහළ වෙන්නේ නැහැ. ඇයි පහළ වෙන්නේ නැත්තේ? එයාට මනෝ විඥානය පහළ වෙන්නේ නැති නිසා. කරන්ට් එක එන්නේ නැති නිසා බල්බ් එකපත් වෙන්නේ නැත්තේ. බල්බ් එකපත් වෙන්නේ නැති නිසා ආලෝකය නැත්තේ. ඒ නිසා මල නැත්තේ. ඒ නිසා අපිට කියන්න බෑ බල්බ් එක නිවිලා තියෙන තැන එතන මලක් තියෙනවා කියලා. එහෙම පනවන්න බෑ. ඉතින් මේ අපේ ළඟ වෙන සිදුවීම තමයි උපමාවේ තියෙන්නේ. ඉතින් මේ විදිහට අපි චූටි කාලේ මේ වර්තමානයේ අපේ විඥාන ටික උපදින හැටි නුවණින් දැකලා අපි චූටි කාලේ ඉඳන්ම මේ ගැටි ලියාගෙන ඉන්න ඕන. අපි පෙර ඉඳලා ආවද? මොකද්ද උනේ කියලා නේද? දැන් මේකත් එක්ක අපි ලියාගෙන එනකොට අපිට සහතිකයි මෙන්න මේ මව්කුසේ ඉන්න දරුවෙකුට විඥානයක් තියෙනවා කියලා අපිට එහෙම පනවන්න බෑමයි. අපි ලෞකික ලෝකේ දෘෂ්ටි වලට අනුව බලන එකක් නෙවෙයි මේක. මේක ඇවිල්ලා විඥාණයට ගෝචර ධර්මයක් නෙවෙයි. මේක ඇවිල්ලා ලෝකෝත්තර ප්‍රඥාවට ගෝචර ධර්මයක්. ඒ නිසා මම දහමක් දේශනා කළා. චූටි දරුවෙක් මූදක් ළඟ හිටියොත් නේද? ඒ දරුවට මූද හම්බෙලා නැහැ. ඒ දරුවා දන්නේ මේ මූදේ මාළු ඉන්නවා, මෙහෙම දෙයක් එනවා,
ඒ දරුවා කිසිවක් දන්නේ නැහැ. නේද? ඒ දරුවා කිසිවක් දන්නේ නැති නිසා දනගානවා යම් ක්‍රියාවලියක් සිදු වෙනවා. හොඳද? ඒ දරුවට මහ පොළොව හම්බෙලා නැහැ. මම ඒක නෑනේ චූටි දරුවෙක් ඉපදුනේ ඉරහඳ තාරකා ගස්ගල් පර්වත මහ සමුද්‍රයේ තියෙන ලෝකයකද? චූටි දරුවෙක් ඉපදෙන්නේ ඉරහඳ තාරකා ගස්ගල් පර්වත මහ සමුද්‍රයේ මහ පොළොව තියෙන ලෝකෙක කියලා අපේ දෘෂ්ටියට සාපේක්ෂව අපි දැනගත්තට ඒ දරුවෝ කිසිවක්වත් දන්නේ නැහැ. එයාට හම්බෙලා නැහැ. එහෙම ලෝකෙක ඉපදුනා කියන්නේ අපි ලොකු වෙච්ච අය. මේ දෘෂ්ටි සහගත අය. ඒ දරුවා ඉපදෙන ලෝකයේ කොහෙද? මේක තමයි නුවණින් දකින්න ඕන. ওই ඉරහඳ තාරකා ගස්ගල් පර්වත මහ සමුද්‍රයේ මහ පොළොව තියෙන ලෝකෙක චූටි දරුවෙක් ඉපදිලා නැහැ. පිළිසිඳ අරගෙනත් නැහැ. මේ ඔක්කොම අපේ කෙලෙස් සහිත අයගේ දැක්ම. මේ ඉරහඳ ලෝකේ නැතිව මගේ දරුවා ඉපදුනේ කොහෙද? පිස්සුද? මොනවද මේ කතා කරන්නේ? මේ පේන්නේ පෙර පින් කරලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් විඥානය කියන්නේ වර්තමානයේ හටගෙන නිරුත් වෙන දෙයක්. මේක හේතුඵල න්‍යාය ධර්මයක්. මේ හේතුඵල න්‍යාය ධර්මය අපි වටහා ගන්නවා. බුදුදහම ලේසි නෑ නිවන් දකින්න පැත්ත. ඒක අනිත් පැත්ත කරගෙන අපි හිතේ තියාගෙන අදහස් ඔක්කොම අනිත් පැත්ත කරගෙන දෙයක්. ඒක පටිසෝතගාමි. කිව්වේ නිකන් නෙමෙයි. පාත්‍රයක උඩුගම් බලා යනවා කියවහම ලෝක විශ්වාස කරයිද? මොන විහිළුවක්ද ඒක? සැඩ පහරකට හවුවෙච්ච පාත්‍රය සැඩ පහට විරුද්ධව උඩහට යනවා කිව්වා. ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. කවුද විශ්වාස කරන්නේ මේක? ඇයි ලෝකයා හිතේ තියන් ඉන්නේ මව් කුසට විඥානය බැස ගන්නවා. කුසේ ඉන්න දරුවට විඥානයක් තියෙනවා කියලා. ඇයි එහෙට මෙහෙට හැදෙනවනේ. එතකොට විඥානය හටගන්නටි මාසාරායතන සූත්‍රයට අනුව බලන්න. ඇහැට රූපයක් ගැටීම නිසා විඥානය. කන්ට සද්දයක් ඇහිම නිසා විඥානය. එතන ඒක වෙනවද? ඔන්න ආයතන ටික මේ ලෝකෙට ඉපදුනාට පස්සේ ආයතන ටික හම්බ වෙනවා. ආයතන ටික හම්බුණාට එයාගේ මන ආයතනෙ ඉපදිලා නැහැ. මන ආයතනෙ ඉපදිලා නැති නිසා එයාට වර්ණ රූපේ හම්බ වෙන්නේත් නැහැ. මන ආයතෙන් තමයි ටික දෙන්නේ. එයාට වර්ණ රූපේ හම්බෙලා නැහැ. ඒ විතරක් නේ එයා දකින්න දේවල් මේ අහවල් එක කියලා එයාට එහෙම නම් කරන්න බෑ. එයාට කතා කරන්න මාත්‍යක් නැහැ. ඒව මොකුත් නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ දරුවා මුහුදක් ළඟ හිටියෝ මේ දරුවට මුහුද හම්බෙලා නැහැ. දනගාන දරුවෙක් හරි අවුරුද්දක විතර දරුවෙක් හරි මුහුද ළඟින් ගිහින් තියන්නකො මොකද වෙන්නේ කියලා බලන්න. මුහුද පැත්තටම යයි. ඇයි බය නැහැ යා. මොනවට බය වෙන්නේ යා? එයාට කයක් එයායි කය එයාට හම්බෙලා නැහැ තාම. මේක හරි සූක්ෂම තැනක් දැක ගන්න පුළුවන් නා. සූක්ෂමයි. මේ අපේ පහළවීම අවකාශ ධාතුවේ සිදුවෙන ධර්මයක්. මොකොත් තියෙන තැනක නෙවෙයි. එතකොට අවකාශ ධාතුවේ මේ සිදුවීම කොතනද වෙන්නේ? මොකද්ද වෙන්නේ? හේතුඵල ධර්මයි. පෙර ඉඳලා එන කතන්දර මොකුත් නැහැ. මේ දැන් හේතු නිසා හටගන්න ඇස කන නාසය දිව ශරීරය මනස ආයතන හය පහළ වීම සිදුවෙන අවකාශ ධාතුවේ. දැන් ඔයාගේ කයේ සුවඳ හෝ ගඳ ඔයාට දැනෙනවා. ඔයාගේ මේ රූපේ මේ මගේ කයේ. તો මගේ කය හම්බෙලා තියෙන මන ආයතනෙට. සුවඳ හම්බුනේ ඇහැට. එතකොට මගේ කයේ ගඳ දැන් හම්බෙලා තියෙනවා. ආයතන දෙක වෙන වෙනකොට ගඳ හම්බෙන්නේ කොතනින්ද? මොන කයේද? එතකොට මේ ගාන ආයතනෙට මේ කයක් හම්බෙනවද? කය හම්බෙන මන ආයතනෙ. මන ආයතනෙට කය හම්බෙන්නේ ගාන ආයතනෙට හම්බෙන්නේ සුවඳ හෝ ගඳ. එතකොට රසය හම්බුනේ මොනවලින්ද? අපි බත් කරන බත් කියන්නේ මන ආයතනෙට හම්බෙන එක. බත් කියන්නේ අපේ පඤ්ඤාක්තියක්. ඇහැට හම්බෙලා තියෙන වර්ණය. එතකොට රසය කියන එක බත් වල එකක්ද? වර්ණය එකක්ද? නැත්නම් මගේ කෙලවල එකක්ද? කෙල කියලා හිතන්නේ මගේ මන ආයතනේ පහළෙන් ධර්මයක්.
ඉතින් බලනකොට මේ එක විට එක ආයතනයක් උපදින තැන අනිත් ආයතන ටික තියෙන්න බෑ. එතකොට මේ නූලට පේන්න ඕන මේ අවකාශ ධාතුවේ මේ ආයතනයේ හේතුඵල න්‍යාය සිදු වෙන්නේ. අපේ කයක නෙවෙයි. මේ අපි පනවගත්ත ඇස් කන නාසවල නෙවෙයි. මේ හේතුඵල න්‍යාය සිදු වෙන්නේ. මේකට වක්කත් අයිති නෑ. මල පේන්නේ මල තියෙන්නේ බල්බ් එකේද? කරන්ට් එකේද? ආලෝකයේද? පනවන්න බෑ. බොරුවක්. මේ මැවිච්ච දෙයක්. ඒකයි විඥානයේ මායාවක් කියන්නේ. ඒකයි රූපේ පෙන පිටක් කියන්නේ. ඇත්තට තියෙන එකක් නෙවෙයි. කරන්ට් එක නැති වුණ හැටි ආලෝක නැති වෙනවා මල නැති වෙනවා. එතකොට පරවුනේත් නෑ මුකුත් නෑ මල නැති වෙලා ගියා. කරන්ට් එක නැති නිසා. ඒ වගේ කවදා හරි අපේ සිත නතර වුණොත් ආයතන ටික නැති වෙලා යනවා. ආයතන ටික නැති වෙනකොට අපේ ඇහැ නැති වෙනවා. මේ පේන දේ නැති වෙනවා. වර්ණ රූපේ, ශබ්ද රූප, ගන්ධ රූප ටික නැති වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ බව හොඳට තෝරගෙන තමන් ගැන හොඳට අධ්‍යයනය කරන්න. ඒක තමයි වෙන්න ඕන. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ ප්‍රථම නිබ්බාන සූත්‍රය කියන්නේ මේ ලෝකෙට එන සත්‍යයක්ද නැත මහන්නේ. මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයක්ද නැත. මේ ලෝකෙන් චුත වෙන සත්‍යයක්ද නැත මහන්නේ කියනවා. බාන අවකාශ ධාතුවේ මේ දැන් මේ ආයතන පහක් අවකාශ ධාතුවේ තියෙනවා කියලා ගන්න බෑ. අවකාශ ධාතුව කියන්නේ හිස් ස්වභාවයේ හොඳද? ඒ හිස් ස්වභාවය තුළ මේ ආයතනයන් පහළ වෙලා නිරුද්ධ වෙනවා. ඒක තමන්ගේ නුවණට දකින්න ඕන. මේක දෙන්න බෑ අපිට. ඒක හටගෙන නිරුද්ධ වුණාම දැන් බලන්න අවකාශ ධාතුවක් තියෙනවා. නේද? ඒකේ ආයතන 6ක් තියෙනවා. දෙක ආයතනයක් ඉපදිලා කියන්නකො පේන බව. අවකාශ ධාතුක පේන බවක් ඇති වුණා. මෙතන අවකාශ ධාතුය තියෙනවා කියන්නේ පෙර ඉඳලා ආවේ නැහැ කියන කතාව. හේතුඵල ධම කියන එක කොහක්වත් ඝන වශයෙන් තියෙන රූපයක සිදුවෙන ධර්මයක් නෙවෙයි. හේතුඵල න්‍යාය. මේ ආයතනයන්ගේ කියන්නේ අපිට මේක තෝරගන්න ලේසි වෙන්න බුදුහාමුදුරු දීපු පණෝ පඤ්ඤාක්ති. මේක ලෝක විවහාර්ථ වචන. මේ වචන නැත්තම් මේ ධම අපිට ලියා ගන්න බැරි යනවා. මේක ලියාගෙන යනකොට අපිට හම්බෙන්න ඕනේ ඇහි හේතුඵල ක්‍රියාවලිය නෙවෙයි. හේතුඵල ක්‍රියාවලිය හම්බෙන්න ඕනේ. ඇහැ කියන්නේ මන ආයතනේ පණවන ධර්මයක්. මේ ඇහි හේතුඵල ක්‍රියාවලිය කියලා. ඒක මන ආයතනෙන් දීප එක. මෙහි සිදුවෙන හේතුඵල න්‍යායක්. ඒක අපි දැනගන්න ඕන. අපිට එන තේරෙනවා මෙන්න මේ අපි මේක විස්තර කරන වචන ඕන. අවකාශ ධාතුවක් තියෙනවා. ඒකේ ආයතන 6ක් තියෙනවා කියලා පනවන්න බෑ. එක ආයතනයක්වත් එතන නැහැ. ඒ වර්තමානයේ මොකද්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ? ඒ දේ තමයි හටගත්තේ. අපි ඒකට නම් කරනවා ඇස කියලා. ඒකට නම් කරනවා කන කියලා. ඒකට නම් කරනවා නාසය, දිව, කය, මනස කියලා. අන්න කෙනා හැදෙනවා. අන්න අවකාශය හැදෙනවා. යමක්. ඒකයි මුගලන් මහරහතන් වහන්සේට රූපේ වෙනස් කරන්න පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් යකෙක් කරගන්න තමන්ගේ රූපය. මුගලන් මහරහතන් වහන්සේට පුළුවන් ලොකු නාගයෙක් කරන්න පුළුවන් තමන්ගේ කය. ඒක 이르දි අතනින් තමයි සිදු වෙන්නේ. හරි ගැඹුරු තැන, සියුම් තැන. ඒ නිසා අපිට අවශ්‍ය ඉර්ධිපාන්න නෙවෙයි. අපිට අවශ්‍ය මේක තේරුම් අරගෙන නිවන් දකින්න. මේ ඝන වශයෙන් තියෙන රූපේ ඇත්ත වශයෙන් මේ හයම තියනවාද? මේක නුවණින් බල මේ තීක්ෂණ ක්‍රියාවලිය අපි අල්ලගන්න දක්ෂ වෙන්න ඕන. අද අපි මේ පේන දෙයකට කොටු වෙලා ඉන්නේ. ඇස කන නාසය දිව ශරීර කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට යන්න නැතුව අපිට ආයතන 6ක් මේ අවකාශයේ තියෙනවා කියලා ගන්න එපා. මේක ගැඹුරු තැනකින් මේ කතා කරන්නේ. මේක අල්ලා ගැනීම එච්චර ලේසි කියලා මම නම් කියන්නේ නැහැ. අල්ලගත්තොත් දක්ෂෙක්මයි. මොකද අවකාශය කියන එක නුවරට එන්න ඕනේ හිස් තැනක් කියන කතාව. දැන් අපිට
මේක තේරෙන්න ගමු මේ විදියට. බල්බ් එක තියෙනවා. නේද? තාම කරන්ට් එක ඇවිල්ලා නැහැ. ඒ නිසා මලක් නැහැ. එහෙනම් අපිට මලක් වගේ පේන තැන තියෙන අවකාශය දැන්. හොඳද? අවකාශයයි තියෙන්නේ. අන්න කරන්ට් එක ආපු ගමන් බල්බ් එකපත් තියෙනවා. බල්බ් එකපත් වෙච්ච ගමන් පත් වෙනවා කියන්නේ ආලෝකය ඇති වුණා. අන්න මලක් හම්බ වෙනවා. එක බල්බයක් නෙවෙයි බල්බ් කීපයක් පත් වුණාම මලක් හැදෙනවා. දැන් කලින් එතන මලක් තිබුණාද? කලින් මලක් තිබුණේ නැහැ. අන්න අවකාශයේ මල පිපෙනවා. මේව තමයි මේ ඉර්ධිපානවා කියන්නේ. සමහරක් අය. එතන නැහැ. එයාට උමනාවෙම පුළුවන් යමක් ඇති කරන්න. ඒ තැනට එනවා. ඒ උමනාවෙන් කරන්නේ අපේ චිත්තයිසික නිසා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ අවකාශ ධාතුව හොඳට තෝරගන්න අර මලක් නැති තැන කියන තැන. ඒ වගේ මලක් නැති තැන. ඕනනම් අවකාශ ධාතුව කියන එක තෝරගන්න මෙන්න මේ ක්ලේ ගුලියක් ගන්නකො. හොඳද? පටලව ගන්න නැතුව මේක බලන්න ඕන. මොකද ක්ලේ ටිකක් හම්බෙන්න නිසා. ක්ලේ ගුලිය කියන තැන අපි එසනම් වන්දක් හදනවා. ක්ලේ ටිකෙන්. ඒකට වන්ද කියනවා. අපි චූටි එක්කිනුට කියනවා මේ වන්ද කියලා. එහෙනම් ඇහැට පේන වර්ණය අනිකා නේද? මෙන්න මේ අපි වන්ද කියලා පනවන පඤ්ඤප්තිය තව එකක්. මේ දෙක එකතු නිසා වන්දක් හම්බ වෙනවා. ඇත්තටම එතන වන්දක් තිබුණාද? යම් කවුරු කියනවා නිත්‍ය වශයෙන් එතන වන්දක් තියනවා කියලා. ඒ වෙලේම අපි ක්ලේ ගුලිය අරගෙන මේ කළා අපි හදන ගුරුලෙට්ටුවක්. ඒ ටිකෙන්ම. කොහොද? වලඳ. දැන් වලඳට මොකද උනේ? වලඳ තාම තියෙනවා මෙහෙ. ඒක නැති වෙලා නැහැ. නේද? හැඩතලේ වෙනස් වුණා. වර්ණ රූපයට සාපේක්ෂව හැඩතලේ වෙනස් වුණා. හැඩතලේ වෙනස් වීම නිසා අපි ඒකට ගුරුලෙට්ටු කියලා නම දැම්මා. දැන් එතකොට අර ක්ලේ ටිකේ තියෙනවද වළඳවත් ගුරුලෙට්ටුව? නෑ. ඒ ක්ලේ ටික හරියට හිතන්න මේ අවකාශ ධාතුව වගේ කියලා. ඒක අර ඝන වශයෙන් හම්බෙන්න නිසා හිතන්න අමාරුයි එතන. ඒ නිසා ඒක දක්ෂ වෙන්න ඕන. හොඳද? ක්ලේ ටික හරියට අවකාශ ධාතුව වගේ කිසි රූපයක් නෑ. හැබැයි විවිධ රූප නිර්මාණය කරන්න පුළුවන්. ඒ ටිකෙන් විවිධ දේවල් අපිට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපිට කවදාකවත් කියන්න බෑ ඒකේ දැන් ක්ලේ ටිකේ කවදාකවත් ගුරුලෙට්ටුවක් තියනවද? පිඟානක් කෝප්පයක් තියනවද? එහෙම කියන්න බෑ. ඉතින් අන්න ඒ වගේ අපි හොඳට මේක තීක්ෂණව හිතන්න මේ අවකාශ ධාතුවේ තමයි මේ හේතුඵල න්‍යාය සිදු වෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු. ඔය චක්කුම් පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥානං කියන මේ න්‍යාය සිදු වෙන්නේ මේ ඕලාරික මට්ටමක් නෙවෙයි. මේක ලියහගෙන නුවණින් බලමින් යනකොට අපිට තේරෙනවා මේ අවකාශ ධාතුවේ තමයි මෙන්න මේ වර්ණ රූපය හම්බෙලා තියෙන්නේ. ශබ්ද රූපය හම්බෙලා තියෙන්නේ. රස රූපය හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ පොට්ටබ රූප, ගන්ධ රූප, මනෝ රූප මේවා නිර්මාණය වෙන්නේ අවකාශ ධාතුවේ. හැබැයි මේ හයෙන් එකක්වත් අවකාශ ධාතුවේ තියෙනව නෙවෙයි. හරියට අලුත ඉපදිච්ච දරුවා වගේ. අපිටයි දරුවා පේන්නේ. අපිට අවකාශ ධාතුවක් නැහැ. ඒ දරුවට සාපේක්ෂව නුවණින් බලන ලක්ෂණ. අන්න එයා ඉන්න තැන අවකාශ ධාතුවක්. අපිට තමයි එයා ගන්න රූපයක් වගේ හම්බෙලා තියෙන්නේ. අපේ කෙලෙස් වලට. එයාට එයාගේ කය හම්බෙලා නැහැ. එයාට ඉරහඳ තාරකා තියෙන ලෝකෙක ඉපදිලා නැහැ. එයා දන්නේ මේ ඇටමත් ලියනාලුන් හටගත්ත කයක් තියෙනවා කියලා මට. එයා දන්නේ මේ මහ පොළොවක් මේ මහ සමුද්‍රයේ ඉරහඳ තාරකා තියෙන ලෝකෙම ඉපදුනේ. නේ ඉන්නේ මගේ අම්මා තාත්තා. මම මේ බොන්නේ අම්මගේ කිරි. එයා දන්නේ එයාට හම්බ වෙන්නේ නැහැ කිසිවක්. ඒ නිසා මේක සම්මුති ලෝකේ ක්‍රියාදාමයකට අනුව බලන්න එපා. එයින් ඔබට බලන්න. චූටි දරුවා මම දකින්න තැන චූටි දරුවා අවකාශ ධාතුවේ ඉන්නේ. එයා ලොකු වෙනකොට ටික අන්න එයාගේ ඇහැ උපදිනවා, කන උපදිනවා, නාසය උපදිනවා.
හැබැයි අවකාශ ධාතුවේ පහළ වෙන්නේ එක විට එක ආයතනයක්. ආයතන දෙකක් පහළ වෙන්නේ නැහැ. කවදාවත්. ඒකයි මම අර කිව්වේ දැන් අපි හිතනවා අපි මේ ඝන වූ රූපේ මේ සුවඳ එන්නේ කියලා. ඝන වූ රූපේ කියන එක අයිති මන ආයතනයට. සුවඳ කියන එක මොකේද ඇවිදින්නේ? දැන් මගේ මේ අත හරි ගඳයි කියලා මම මේ ඉඹ මේව කරනවා. මගේ අත ගඳයි. අත කියන්නේ මොකද්ද? අත කියන්නේ මන ආයතනේ පඤ්ඤාක්තිය. මේ ඇහැට පෙන්නලා තියෙන වර්ණය. වර්ණය තුල ගඳ කොහෙද? වර්ණය තුල ගඳ නැහැ. තද ගතිය කොහෙද ගඳ? එතකොට ගඳයි කියන එක තනි කරගන්න. අනිත් ආයතනයට ගැට ගහන්න එපා. අනිත් ආයතනයට ගැට ගහිච්ච තැනයි මේ අතේ ගඳක් හම්බෙලා තියෙන්නේ. ආයතන ටික ගැට ගහිලා අවකාශ ධාතුව වෙහිලා ගිහිල්ලා. ඒක හම්බෙන්නේ නැහැ අපිට. එතකොට ගඳ කියන එක තනි වුණා. කොහේ ගඳක්ද ඒ හම්බුනේ? කාටද අයිති ඒක? තමන්ගේ ඇඟේ ගඳක්ද? තමන්ගේ අතේ ගඳක්ද? අත කියන්නේ පඤ්ඤාක්තිය. කොහෙද ඒ ගඳ හම්බුනේ? කොහෙද ඒ සුවඳ හම්බුනේ? මේකයි සොයා ගන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ හැමතිස්සෙම එක ආයතනයක් උපදින බව අපි දකින්න ඕන. ඒ ආයතනය හටගෙන නිරුද්ධ වෙලයි තව ආයතනයක් පහළ වෙන්නේ. මේ පංච ආයතනය හොඳට ওই විදිහට දකින්න ඕන. පංච ආයතනෙන් හැමතිස්සෙම එක ආයතනයක් ඉපදුනොත් අන්නේ ආයතනය අනුමය මන ආයතනෙ ඉපදිලා ලෝක රූප පේනවා. චූටි දරුවට පංච ආයතනෙ ඉස්සෙල්ලාම උපදින්නේ. චූටි දරුවට මන ආයතනෙ උපදින්නේ නැහැ. මෙහෙම කියන්නේ තෝරගන්න. පංච ආයතනෙ කියන්නේ මන ආයතනෙමයි. එහෙම කිව්වොත් තේරෙන්නේ නැහැ. මේක වෙන් කරගන්න බෑ. මේක තම තමන් බලලා මේක නිදොස් කරගන්න ඕන දෙයක්. ඒ නිසා මේක තෝරගන්න අපි කියනවා පංච ආයතනය අනිකක් මන ආයතනය අනිකක්. හැමතිස්සෙම පංච ආයතනෙන් එක ආයතනයක් මන ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වීමෙනුයි අපිට ලෝකෙක පේනවා කෝපයක් වැටුණා, පිඟානක් වැටුණා, ආයේ කේක් කෑල්ලේ රස, කේක් කෑල්ලේ සුවඳ, කේක් කෑල්ල අතර ගත්තේ. මන ආයතන ඇති වෙන දෙයට සාපේක්ෂව ඒකේ වර්ණය දකින්නවා, සද්දේ දකින්නවා, රසය දකින්නවා, සුවඳ දකින්නවා. ඒකේ පොට්ටබ්බ ටික හම්බ වෙනවා. තද හෝ දියර ස්වභාවය හම්බ වෙනවා. ඒ නිසා කවදාකවත් මන ආයතනේ පහළ වෙන දේ කවදාකවත් ආයතන පහට හම්බෙලා නැහැ. හැබැයි ආයතන පහ කිය නිර්මාණය බලාගෙන යනකොට මේ ගැටි ඉස්සෙල්ලාම ලියා ගන්නට වෙනවා. මේ ආයතනට යමක් හම්බුනාට කවදාකවත් ඒ හම්බෙලා තියෙන වර්ණ රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපයක් මිසක මනසෙන් හිතන දේ එකක්වත් ආයතනට හම්බෙලා නැහැ. පෙහිලා නැහැ කවදාකවත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ රූප අන්දස්සනයි කියලා. කවදාක රූප දකින්නේ නැහැ කියනවා අපි. කවදාක පිඟානක් කෝපයක් අපි දැකලා නැහැ. ඒක තමයි ඇත්ත. ඉතින් මේ චූටි දරුවෙකුට තාම මන ආයතනේ පහළ වෙලා නැහැ. එසෙල්ලම් පහළ වෙන්නේ පංච ආයතනේ. අන්නේ පංච ආයතනෙනුත් චූටි දරුවෙකුට පහළ වෙන්නේ එකයි. අනිත් හතරම කොහොක්වත් හැංගිලා තියෙන දෙයක්ුත් නොවේ. මේක හේතුඵල න්‍යායක්මයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හේතුඵල න්‍යාය අතිශයුම් ධර්මයක්. මේක මතු කර ගැනීම, දැක ගැනීම සෙල්ලම් නැහැ. මට තේරෙනවා අමාරුයි කියලා. කලක් මෙනෙහි කිරීමෙන් තමයි මේක හම්බෙන්නේ. රහත් වෙන්න ලේසි නෑ. වීර්යෝනි කියන්නේ ඒකයි. බහුබලයෙන් උඩහට පින්නවා වගේ. ප්‍රතිවිරුද්ධව ලෝකයා හිතන විදියට ප්‍රතිවිරුද්ධව හිතන්න අපි දක්ෂ වෙනවා. එතනමයි මේ ගැටේ ලියන්නේ. ඒ නිසා මේ පංච ආයතනය චූටි දරුවෙකුට තියනවා කියලා අපිට පණවන්න බෑ. අපේ කෙලෙස් මට්ටම තමයි ඇහැ තියෙනවා, කන තියෙනවා කියලා මේ වස්තු වලට සාපේක්ෂව පොඩි ළමයට ඇහැක් කනක් නාසයක් තියෙනවා කියලා පණවනවා. ඕක තමයි ඇත්ත. හැබැයි ඒ ළමයා පණවගෙන නෑ මට ඇහැ කන නාසය දිව ශරීරයක් තියෙනවා කියලා. එයා ඒව දන්නේ නෑ. එයා ඇහැ අඳුරන්නේ නෑ, කන අඳුරන්නේ නෑ, නාසය අඳුරන්නේ නෑ, දිව අඳුරන්නේ නෑ.
ඔය සමහර චූටි දරුවෝ ඉන්නවා අම්මගේ ඇහැ නියපොතු වලින් පහුරු ගන්නවා. එහෙනම් කපාට අල්ලනවා. ලොකු වෙලත් අම්මගේ ඇහැ මෙහෙම හූරනවාද? මූණ හූරනවා එහෙම. එයා දන්නේ නැහැ නියපොතු තියෙනවා අම්මගේ මූණ හිරෙන කතන්දරයක් එයා දන්නේ නැහැ. හැබැයි එයා එහෙම එකක් කරනවා. ඉතින් අන්න ඒ වගේ මේ පොඩි ළමයි කරන මේ ක්‍රියාවන් දිහා බලලා සම්මුතියෙන් නෙමෙයි අපි ඊට එහා ගමනක් යන්න ඕනේ මේකේ. නිවන් දකින්න බෑ මේ සම්මුතිය අපි දන්න කියන දේවල් වලින්. ඒව ලෝකීන කවුරුත් දන්නවා. නිවන් දකින්නවා කියන එක ඊට හාත්පස වෙනස් ධර්මයක්. කාටවත් නොපෙනෙන, කාටවත් නොතේරෙන ධර්මයක් මේක. එහෙම ලේසියෙන් මතු කරගන්න බෑ. ඉතින් ත්‍රිපිටක පොත් වහන්සලා තුල අපිට මූල ධර්ම ටික තියෙනවා. ඒ අනුව පටන්ගෙන මේක නුවණින් බලමින් යනකොට තමයි අපේ නුවණ ගැඹුරට යන්නේ. ඒ නිසා මේ චූටි දරුවා දන්නේ නැහැ කන නාසය දිව ශරීරයක් තියෙන බවට. හැබැයි ඒ භෞතික මට්ටමින් තියෙන ඇහැ කන නාසය හම්බලා තියෙන කෙලෙස් සහිත අයට. ඔයාගේ ඇඟේ ඇහක් තියෙනවා කියලා මං හිතනවා. මට ඇහැට හම්බෙලා තියෙන වර්ණ රූපය. හැබැයි ඇහැ දන්නේ නැහැ ඇහැට වර්ණ රූපය හම්බෙච්ච බව. මංස දන්නේ නැහැ. මෙන්න මේ ඇහැ ඔයාගේ ඇහැ හම්බ වෙන බව. කරන්ට් එකයි බල්බ් එකයි ආලෝකයයි දන්නේ නැහැ මලක් තියෙන බව. හම්බෙලා නැහැ. ඒ ඔක්කොටම. හැබැයි ඒ නිසා මේක හට ගන්නවා. හැබැයි ඒවට හම්බ වෙන්නේ නැහැ. මේ කිසිවක්. ඉතින් මෙන්න මේ වගේ වැඩක් තමයි මෙතනක් තියෙන්නේ. දැන් බල්බ් එක පත් වෙන්න කලින් තියෙන්නේ අවකාශ ධාතුව. ඉතින් කරන්ට් එක එනවත් එක බල්බ් එක පත් වෙනවා. අර අවකාශ ධාතුවේ වෙන්නේ ඕක. අන්න පත් වුණාට පස්සේ අන්න මලක් හැදෙනවා. බල්බ් එකද මල හැදුවේ? ආලෝකයේද මල හැදුවේ? කරන්ට් එකද මල හැදුවේ? එහෙම එකක් නැහැ. මේ බල්බ් ටික පත් වෙනකොට තියෙන හැඩතලයක් අපිට පේන්න ගන්නවා. ඕක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕන චූටි දරුවෙක්ගේ මේ ආයතන ටික පහම තියෙනවා නොවේ එතන. සම්මුති විවහාර ලෝකේ කියන්නේ පහම තියෙනවා කියලා. ඒක වැරදි නෑ, ඒක හරි. ඒ දෘෂ්ටියට සාපේක්ෂව, ඒ විඥානයට සාපේක්ෂව තියෙන නිගමන. ලෝකෝත්තර ප්‍රඥාව කියන්නේ හාත්පස වෙනස් ධර්මයක්. පෙර ඉඳලාව කියන කතන්දර පනවන්න බෑ. තේරුණාද? ඒක නිසා අපිට පේන මේ රූපය පෙර කර්මයට අනුව හටගත්තා කියලා පනවන්න පුළුවන්. ඒක ලෞකික ධර්මයක්. කර්මයේ ලෝකෝත්තර ධර්මයට අයිති නෑ. අතීත අනාගත වර්තමාන කියන කාලවලට කර්මය අයිති. හැබැයි ඒ තුනේ මිදුණු කෙනෙක් කර්මක්ෂය කරපු කෙනෙක්. නව කර්ම නෑ. එයාට තියෙන හේතුඵල න්‍යාය ධර්මයක් විතරයි. ඒ හේතුඵල න්‍යාය එයාට හම්බ වෙන්නේ අර අවකාශයේ. අර අවකාශයේ ඇසුරු කරගෙන ඉන්න ඒ දරුවට මුකුත් ලෝකේ හම්බ වෙන්නේ නැහැ. අන්න ඔහොම යනකොට එයාගේ ආයතන හේතුඵල න්‍යාය සිදු වෙනවා. මේ බොහොම අවකාශ ධාතුක සිදුවෙන ඝන වස්තු වලට ආйти නැති මේ හේතුඵල න්‍යාය ධර්මය ප්‍රඥාවට තීක්ෂණ ප්‍රඥාවට ගෝචර ධර්මයක්. ඒ නිසා මේක තෝරගන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේ සම්මුතියෙන් අපිට කියනවා මේ අසත් බාහිර රූපයත් නිසා චක්කු විඥානෙ හට ගන්නවා. ඒ තුන් දෙනාගේ එකතුව නිසා ස්පර්ශ ආයතනෙ හටගත්තා. මේ කතා කරන්නේ අපි ඇතකින දෘෂ්ටියෙන් පනවගත් නිසා පංච උපාදාන ස්කන්ධය හට ගැනීමයි. මේ අසත් බාහිර රූපය චක්කු විඥානෙ පංච උපාදාන ස්කන්ධ ලෝකය. අපිට ඕනේ ඕකෙන් මිදෙන්න. ඕකෙන් මිදෙන්න නම් පංච උපාදානස්කන්ධයේ ඇත්ත දකින්න ඕන. මේ රූපය අනිත්‍යයි දුක්ඛ අනාත්මයි කියලා එහෙම ලේසියෙන් ඉස්කල්ලා හරියන්නේ නැහැ. තියෙන ලෝකයක තියෙන රූපයක් එහෙම බලලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි චූටි දරුවට මම ඉස්සෙල්ලා කරපු දේශනාවත් එක්ක චූටි දරුවෙක් ඉරහඳ තාර්කා ගස්කල් පර්වත මහ සමුද්‍රයේ මහ පොළොව තියෙන ලෝකෙක ඉපදිලා නැති බව ඉස්සෙල්ලාම නුවරට දා ගන්නවා.
තේරුණාද? එතකොට එවැනි ලෝකයක ඉපිතිලා නැහැ කියන්නේ අපිට සාපේක්ෂව නෙමෙයි. අපි දරුවක් දකින්න ඕන. අපි යන්න ඕනේ ඉපදිච්ච දරුවා ගාවට. එයා ඉන්න තැන ඉඳන් මේක බලන්න ඕන. අපේ දෘෂ්ටියෙන් බලන්න නැතුව. අපේ දෘෂ්ටියට තමයි ඉරහඳ තාර්ක ගස්ගල් පළුත් තියෙන ලෝකිකය මේ දරුවා ඉපදුනේ කියලා. ඒක තමයි දෘෂ්ටිය. ලෝකේ සාස්වතයි. ඇතකින් දෘෂ්ටියෙන් පනවන. බුදුහාමුදුරුවෝ ලෝකයේ ඇත හොන ඇතකින් දෘෂ්ටියෙන් පනවන්නේ නැහැ. මේ පේන ලෝකය. ඇහෙන දැනගන්න ලෝකය. පනවන්නේ නැහැ. ඒ නිසා මේ නිවන් නැවත උපැත්තියක් නැති වෙන්න හිතන්න පාලේචී කියලා. ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. ඒකයි මේක රැඳවල් දෙකේ මෙනෙහි කරන්න කියන්නේ. ඒ නිසා. ඉතින් අන්න ඒක නිසා මේක දැනගෙන මේ තමන් කල්පනා කර මේකේ යන්න ඕනේ. යනකොට තමයි තමන්ගේ නුවණ පෑදෙන්නේ. ඒ නිසා චූටි දරුවට ඉරහඳ තාරක ගස්කල් නැති උපැත්තියක් නේද? දැන් කොහිද යා ඉපදුනේ? කොතනද? එයා මොනවද දන්නේ? අපි දන්නවා. වෛද්‍යවරයා දන්නවා. ඉපදිච්ච හැටි. මින්නපුවම දන්නවා. එයා මොනවද දන්නේ? ඉපදිච්ච තැන ගැන එයාට මොනවද කියන්න පුළුවන්? කිසිවක් කියන්න බෑ. කිසිවක් ධර්මතාවයක් පහළ වෙන්නේ නැහැ. අවකාශ ධාතුවකයි එයා පහළ වෙන්නේ. ඒක අපි නුවණින් දකින්න ඕන. එතකොට අවකාශ ධාතුවේ පහළ වෙන්නේ ඝන රූපයක්ද? ඒත් නෑ. ආයතන පහක හේතුඵල න්‍යායයි. මෞකස ගැන්නේ මම කතා කරන්නේ ඉපදිච්ච දරුවා ගැන. මේ ආයතනයේ පහළ වීම එතකොට ඒ අවකාශ ධාතුවේ එක ආයතනයක් හටගත්තා ඒක නිරුද්ධ වුණා අනිත් ආයතන ඊට පස්සේ හටගන්නවා. ආයතන දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. මේක තීක්ෂණ දැක්මක්. ඉතින් මෙවැනි අද අපි කෙලස් ගොඩකින් ගැට ගහගෙන ඉන්න ලෝකෙක ඒ දරුවා ඉපදිලා නැති බව එතන නුවණට වටහා ගන්නවා. ඒ නුවණට වටහා ගන්නේ එයා ගැන කල්පනා කරන්න ඕන. එයා ලෝකේ ගැන මොනවද දන්නේ කියලා. එයාගේ ඇඟවක්වත් අඳුරන්නේ නැහැ. ඉතින් එයාව හඳුනා ගන්න පටන් ගත්තට පස්සේ තමයි අර ආයතන පහළ වෙන්නේ. දැන් එතකොට ඔන්න එයා ලොකු වෙනකොට අර ආයතන හේතුඵල න්‍යාය සිදු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ ආයතන හේතුඵල න්‍යාය සිදු වෙන්නේ මේ කය ඇසුරු කරගෙන නෙවෙයි. අවකාශ ධාතුවේ සිදු වෙන ධර්මයක්. දැන් අපේ ඔයගොල්ලෝ මේක නුවණින්ම දකින්න ඕන. දැන් වර්ණ රූපයක් ඔයගලන්ට හම්බ වෙනවා නම් නේද? ඒකේ කවුද ඉන්නේ එතන? කවුරුත් නැහැ මුකුත් නැහැ එතන. මනසෙන් තමයි ඒකට පඤ්ඤප්ති නාමයක් පනවන්නේ. පැනෙව්වමයි අන්න ඇහැ කියලා හම්බෙන්නේ. අන්න පිඟාන අන්න කෝප්පි කියලා හම්බෙන්නේ එතනයි. ඒ නිසා ඔක මේක ඕලාරික මට්ටමත් එක්ක පුළුවන් තරම් මේක සියුම් ලෙස බලන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් මේක ශනිකව කෙනෙකුට වැටහුනොත් හරියට හරි. ත්‍රිපිටකයේ තියෙන මට්ටම අපට උපකාර ධර්මයක් විතරයි. ලොකු ගැඹුරු දහමක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ රහත් වෙනවා කියනකොට ටොයිස් වැඩක් නෙවෙයි. අමාරු වැඩක්. රහත් වෙනවා කියන කතාව. ඒකට ඔන්න ඕවගේ තැනකින් තුන් ලෝකෙට අයිති නැති තැනකින් හේතුඵල න්‍යාය දකින්න ඕන. මේ හේතුඵල න්‍යාය මේ ඇහි ඉපදීම කනේ ඉපදීම ලෝකෙට අයිති විදිහට කතා කරන්න පුළුවන් අපිට. ඉතින් මෙහෙම කතා කරනකොට ඔයගලන්ට කවදා හරි මෙන්න මේ අවකාශ ධාතුවේ පහළ වෙන ධර්මයක් කියලා දකින්න පුළුවන් වුණා. අර චූටි දරුවාගේ ආයතනයේ පහළ වීම. එයාට තාම ඒ ආයතනයේ පහළ වීම ඒක හම්බෙච්ච කෙනෙක් නෑ එතන. ආයතන පහළ වුණාට එයාට යාවත් හම්බෙලා නෑ. ඒකනේ චූටි කාලේ නිර්වස්තෙන් හිටියට ගානක් නෑනේ. දැනුත් ඉන්නද ඕගොල්ලෝ? දැන් ඉන්නේ නෑනේ. දැන් අවකාශ ධාතුව වෙහිලා දැන් ඕලාරික වෙලා ලෝකේ.
ඇහැට පේන දේ ඕලාරික වෙලා මන ආයතනයයි චක්ක ආයතනයයි එකතු වෙලා දැන් ගැට ගැහිලා. ඒකයි අන්තෝ ජටා බහිජටා ජටා ජටා පජා. එළියෙත් ගැටියක් ඇතුළෙත් ගැටියක් මේ දෙකම ගැට ගැහිලා. කොහොමද මේක ලියන්නේ කියලා සීලේ පතිට්ඨාය නරසපන්න. මේ සීලේ පතිට්ඨාය නරසපන්න කිව්වේ මේ සම්මුති සීල රකින්න කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. කල්යන මිත්‍රයන් වහන්සේ කෙනකින් සම්මාදිට්ඨිය උපදින විදිහට මේක අහනකොට හොඳද? අන්න එයා තමයි මේ ආර්ය ශාස්ත්‍රයේ ආර්යකාන්ත සීලෙට එන්නේ. අවබෝධයෙන් සාමාන්‍ය ඵල සූත්‍රය දාගන්න ඉතින්ට. ඒ කියවන්න. අන්න සීලය භික්ෂුවගේ. අන්න ඊට පස්සේ කියන චිත්තම් පඤ්ඤන්ත භාවය. අන්න එයා සිත ප්‍රඥාවෙන් දකිනවා. අතාපි නිකපෝ භික්ඛු. එයා තමයි කෙලස් තවන වැර ඇතුව වාසය කරන්නේ. දැන් මේ වචන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රථම නිබ්බාන සූත්‍රයේ පෙන්න මේ ලෝකෙට එන සත්‍යයේද නැත මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයේද නැත මේ ලෝකෙන් චුත වෙන සත්‍යයේද නැත මේ සත්‍ය පුද්ගලෙක් එනව නෙවෙයි ජීවත් වෙනවත් නෙවෙයි යනවත් නෙවෙයි මේ හරියට මේ අවකාශ ධාතුවේ සිදුවෙන මේ මට මේ වචන කියන්නේ නෝ ආයතනයන්ගේ හේතුඵල න්‍යාය නුවණින් දකින්න පුළුවන් නා එකවර එකයි පහළ වෙන්නේ දෙකක් පහළ වෙන්නේත් නෑ මේ අවකාශය ඒක නිසා අපි ගත්තොත් නෙළුම් මලක් පිපෙනවා බල්බ් සිස්ටම් එකක් හදලා තියෙනවා එක එක පත්තුකක්ුවේ නිවි යන්න යනකොට නෙළුම් මල පත් වෙලා මේ බල්බ් ටික පත් වෙනවා නෙළුම් මල මෙහෙම පිපෙනවා නේද ඔය එක එක හැඩතල එක එක තාරකා විවිධ දේවල් වල පෙන්වන්නේ එකක් නිවෙන එකක් පත් වෙනවා එකක් නිවෙන එකක් පත් වෙනවා එතකොට අවකාශයේ තියුණු බල්බ් එක පත් වුණා ඊළඟ එක පත් වෙනකොට මේ බල්බ් එක නිදිනවා. එතකොට මේ බල්බ් එක අවකාශයේ තියලා පත් වෙනකොට අනිත් බල්බ් එකේ තියලා තියෙන අවකාශය. ඒක පත් වෙලා නැහැ. අවකාශය කියන්නේ පත් වෙලා නැති තැන. අපිට රූපයක් හම්බෙලා නැහැ එතන. ඉතින් රූපයක් නිර්මාණය වෙනවා මේ විදිහට මේක පත් වෙලා යන්නේ. ඉතින් අවකාශ ධාතුවේ අන්නේ වගේ මේ එක විට එක ආයතනයක හේතුඵල න්‍යායක් විතර සිදු වෙනවා. දැන් මේ හේතුඵල න්‍යාය ආයතන ටිකේ ආයතන පහේ සිදු වුණාට පොඩි දරුවට මන ආයතනේ මුකුත් දත්ත නැති නිසා ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ලෝකේ හම්බෙන්නේ නැහැ යාට. එයාට වර්ණයක් විතරයි. ඕනනම් ටිකක් ලෝකියනට වර්ණය හම්බුණා එච්චරයි. වර්ණය කියලාත් අපි ඉගෙන ගන්න ඕන. මේක සුදු පාට, මේක කළු පාට, මේ නිල් පාට කියලා දැනගන්න. මේ පේන සුදු පාටෙන් ඔබට යන්න මේ සුදු පාට පේන්නේ නැති තැන යන්න නම් සුදු පාට අයින් කරලා බලන්න. දක්ෂණ. සුදු පාට කියන්නේ මන ආයතනේ පහළෙන් ධර්මයක්. එතකොට මෙන්න මේ චක්ක ආයතනේ පහළ මේ නම කියන්න වෙනවා. චක්ක ආයතනේ පහළ වීම සුදු පාටට අයිතිද? සුදු පාට කියන්නේ පඤ්ඤාක්තියක් නෑ. කරන්ට් එක නැතිව බල්බ් එක පත් වෙනවද? පත් වුණාම එහි තියෙන වර්ණය බල්බ් එකට හම්බ වෙනවද කරන්ට් එකට හම්බ වෙනවද? ඒ හම්බෙන්නේත් නැහැ. එතකොට මේ වර්ණය නිසා හටගන්නා රූපේ හම්බ වෙනවද? ඒත් නැහැ. මේ කාටවත් මුකුත් හම්බෙලා නැහැ. මේ සෑම සිදුවීමක්ම අවකාශය. මේ සිදුවීම වෙලා තියෙන අවකාශ ධාතුව තුල. මුකුත් තියෙන තැනක වෙලා නැහැ. ඉතින් මේකත් එක්ක අපේ ආයතන පහ හොඳට තෝරගන්න ඕන. අන්න පොඩි දරුවා මෙන්න මේ ටිකක් ලොකු වෙනකොට මෙන්න මේ ඒ අවකාශ ධාතුවේ ඉන්න අවකාශ ධාතුවේ කියන්නේ එතන ඉර හඳ තාරකා ගස්ගල් පර්වත මහ සමුද්‍රයේ මහ පොළොවක් එතන නැහැ. ඔය එකක්වත් නැහැ එතන. සත්‍ය පුද්ගලෙක් නැහැ එතන. ඇහ කනක් නාසය දිව ශරීරය කියලා අපි අද හඳුනාගත්ත කිසි ධර්මතාවයක් උතන නැහැ. එයාට හම්බෙලා නැහැ. චූටි එකාට. දනගන් දරුවට හම්බෙලා නැහැ කියලා මං කියන්නේ. අපේ දෘෂ්ටි සාපේක්ෂව අපි දකිනවා. එයාට ඇස කන්නාස් තියෙනවා, ඇවිදිනවා, දන ගන්නවා. එතනින් තමයි මේක කතා කරගෙන එන්න ඕන. එකපාරට මෙතන කිව්වොත් තේරෙන්නේ නැහැ. මෙලෝදියක් වැටෙන්නේ නැහැ එහෙම. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර හතුකොලේ මේ ශාසනය පැවැත්ම. චුට්ටක් නෙමෙයි ආනන්දේ එහෙම් පිටිම කල්යාණ මිත්‍රයට ඇයිති. කල්යාණ මිත්‍රය කියන්නේ පිනට යොමු කරන එක්කන නෙමෙයි. මේ යථාර්ථය කියලා දෙන එක්කෙනා. කල්යාණ මිත්‍ර කියන්නේ නිවනට අනුව කතා කරන එක්කෙනා.
චතුරාර්ය සත්‍යයෙන් මිදෙන්න කතා කරන එක. දුකෙන් මිදෙන්න අනුශාසනා කරන එක්කෙනා. අර දරුවට දුක තියනවා කියලා අපිට පරවන්න බෑ. ඔය ජාතිපි දුක්ඛ කියන්නේ ඔය අම්මා කෙනෙකුට දරුවෙක් හම්බ වෙන දුක නෙමෙයි. එතනින් පටන් ගමු. කමන්නේ නැහැ. ජාතිපි දුක්ඛ තියෙන සලආයතන සූත්‍රය ආයතනයන්ගේ පහළ වීම. විඥානයේ හට ගැනීම අන්න ජාතිපි දුක්ඛ. අන්න මරණම්පි දුක්ඛ. දැන් මේ ධර්මතාවය අපි හරියට දකිනකොට ඉපදීමක් සහ මරණයක් පනවන්න බෑ හේතුඵල න්‍යායක් විතරයි. යම් කිසි සමුදය ධම්ම සම්පත්තන් නිරෝධය. එච්චරයි. මෙන්න මේ අවකාශ ධාතුවේ පහළ වෙන මේ ආයතන හේතු මේ ඝන වූ රූපයක නෙවෙයි. මේ ඔක්කොම කෙලෙස් මට්ටම ඝන වූ රූපය. මේක ප්‍රඥාව ලෝකෝත්තරයි නුවණට විතරයි පේන්නේ. මේ රූපෙන් ඔබට ගිහිල්ලා සුවඳ මේ රූපේ තියෙන එකක් නෙවෙයි. සුවඳ වෙනම ධර්මයක්. ඒනට අපි හිතන්නේ මේ රූපය වගේ ගඳයි හෝ සුවඳයි කියලා. සුවඳයි කියන එක අවකාශ ධාතුවේ හටගත්තු ධර්මයක්. ඒතර කයේ සුවඳ ගඳ කියලා පනවන්නේ මන ආයතනයකට ගැහිමේ. පංචායතනේ තියෙන්නේ අවකාශයේ. අවකාශයේ තියෙන පංචායතන මන ආයතනේ මේක කියලා හේතු නැහැටිය. දුන්න හැටියම කය කියන ගන්න කයේ සුවඳ හම්බ වෙලා. නේ ඇහැට පේන්නේ කය නෙවෙයි. ඇහැට පේන්නේ වර්ණය. මේ අතට ගන්න සද්ද නෙවෙයි මේ හම්බෙන්නේ. අත කියන්නේ පඤ්ඤාප්තිය. අත කියන්නේ පඤ්ඤාප්තියන් සද්දේ හේතු ප්‍රත්‍යය. මේ අත නිසා හටගත් එකක් නෙවෙයි. අපි පඤ්ඤාප්තියත් එක්ක එකක් මේ ආයතන හයමයි මේ ගැටේ තියෙන්නේ. වෙන කොහොමවත් නෙමෙයි. එකට එකක් ආයතන හය ගැට ගහගෙන ලොකු ලෝකයක් හදාගෙන අපි මේ ජීවත්. මේක ලිහිමෙන්මයි අපිට මේකෙන් නිදොස් වෙන්න පුළුවන්. ඒකයි යථාභූත ඥානය කියන්නේ. ආයතන හය. ආයතන හය යථාභූත ඥානය කියන්නේ මේ තියෙන හැ අනිත්‍ය දුක අනාත්මයි කියන එක නෙවෙයි. ලොකු පරිශ්‍රණයක් තියෙනවා මේක. බලාගෙන යනකොට තමයි තේරුම් ගන්නවා. අවකාශ ධාතුවේ හට ගන්නා වූ මේ වචන වලින් තෑ කියන්නේ මේ ඇහි හේතුඵල න්‍යාය, කනේ හේතුඵල න්‍යාය, දිවේ හේතුඵල න්‍යාය නේද? අවකාශ ධාතුවේ පහළ වෙන ධර්මතාවය. එතන ඉපදෙන්න හෝ එතන මැරෙන්න හෝ කෙනෙක් නැහැ. ඉපදෙන්න හෝ මැරෙන්න හෝ කෙනෙක් නිර්මාණය වෙන්නේ ආයතන හය ගැට ගහිත තැන කෙනෙක් හැදුනොත් විතරයි. ඕලාරික රූපයක් තිබුණොත් තමයි කෙනෙක් මැරෙන්න හෝ ඉපදෙන්න තියෙන්නේ. අපේ දෘෂ්ටියට දකින්නවා අර ඉපදිච්ච මෙන්න අම්මා කෙනෙකුට දරුවෙක් හම්බෙලා ඝන රූපයක් හම්බෙලා. හැබැයි කවුරුත් දන්නේ නැහැ මේ දරුවා කියලා හම්බුනේ අපේම ආයතන ටිකේ ගැට ගැහිම නේද කියලා. පංචායතනට හම්බ වෙනවා වර්ණ රූපය මේ විදිහට හම්බ වෙලා මනුෂෙන් ධම්ම දරුවා කියලා. ඇහැ තාත්තා වගේ කියයි අම්මා වගේ කියයි මූණ අම්මා වගේ කියයි තාත්තා වගේ කියයි විවිධ සංකල්ප දානවා ඉතින්. දාලා මේක අපිම මේ ආයතන ගැට ගහගෙන දරුවෙක් හදලා. කොහොක්වත් ඉපදිච්ච දරුවෙක් නෑ අවකාශයේ ඇතිවෙච්ච ධර්මතාවයක්. හිතන්න බලන්න. පෙර ඉඳලාම නෙවෙයි. අම්මගේ රූපේ කියන්නේ අවකාශයේ තියෙන එක. මේවා ඔක්කොම අපිට අවකාශයෙන් බැහැරව මේ අවකාශයේ පහළ වෙන ආයතන නිසා අවකාශයේ වැහිලා මේ ලෝකේ ඕලාරික තියෙන දෙයක් හැටියට අපිට හම්බෙලා. එච්චරයි. ඉතින් මේ විදිහට බලන්න ඕන. මේ ලෝකෙට එන සත්‍යයද නැත, ජීවත් වෙන සත්‍යයද නැත, චුත වෙන සත්‍යයද නැත කියලා කිව්වම මේ ගැටේ ලියන්න දක්ෂ වෙන්න ඕන. හේතු ආයතන හයක හේතුඵල න්‍යායක් විතරයි. ඒකත් අවකාශයේ එක ආයතනයයි පහළ වෙන්නේ. මේ ආයතන ටික ගැට ගහගත්ත දැන් තමයි ඔන්න තණ්හාවෙන් පිටිච්ච ලෝකයක්, රාගෙන් ද්වේෂයෙන් පිටිච්ච ලෝකයක් අපිට හම්බෙන්නේ. එතනනේ. ඒ නිසා මේ ගැටේ ලියා ගන්න අපි ගොඩක් දක්ෂ වෙන්න ඕන. අපේ ආයතන දිහාම බලන්න. ඒ නිසා මන ආයතනේ වෙන් කරගන්න ඒකේ අත්දැකීම වෙනයි, පංචායතනයේ අත්දැකීම වෙනයි. කවදාක මන ආයතනට පෙයිලා නැහැ. හොඳද? මන ආයතනෙන් කළා තියෙන හිතන එකයි. පංචායතනෙටයි හම්බුණා නම් හම්බුනේ. ඇහැටයි පෙවුනම් පෙවුනේ. කවදාක පිඟාන කිව්වහම පිඟාන කියලා හිතුව එකයි පේන වර්ණය දෙකට කඩන්නේ. අද අපිට මේ දෙකම එකතු වෙලා පිඟානක් පේනවා. ඒක පිඟාන තියෙන වර්ණය තුලද පිඟාන කියලා හිතන එක තුලද? පිඟාන හම්බෙන්නේ නැහැ.
අපිට මේ හම්බෙන ධර්මතාවය විඥානයේ මායාව. සංකාරයේ කිසිම කඳා. ඇත්තට මේ ලෝකේ තියනවා කියලා ගන්න බෑ කියලා. ඉතින් අර විදියට පොඩි ළමයා ගැන හොඳට ගවේෂණය කරමු. ඇයි මේ පොඩි ළමයා ගැන කතා කරන්නේ? අපි ඔතන ඉඳලා ආවේ මේ දැනුත් ඒ පොඩි ළමයා ඉන්න අපේ ළඟ. මේ දැනුත් ඉන්න අපේ ළඟ. එතනට යා යුතුයි. ඒක විඥාණයෙන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි. ඒක ප්‍රඥාවට අයිති ගමනක්. ඒක ලෝකෝත්තරයි කියන්නේ. ආයතනයන් වලට හම්බෙන්නේ මේ ඝනෝඛය. ඉතින් මෙන්න මේ වගේ ආයතනයන්ගේ ඒ පහළ වීම මේ අවකාශයේ පහළ වෙන මේ ආයතනයන් එක පිට එකයි. අවකාශ ධාතුව තියනවා කියලා ගන්නෙත් නැහැ අපි. අර චූටි දරුවට අවකාශ ධාතුවක් හම්බෙන්නේ නැහැ. මේ ධර්මයේ පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන න්‍යායවල නේ වචන ටික පාවිච්චි කරන්නේ. අවකාශ ධාතුව කියලා දෙයක් නෑ ලෝකේ. එහෙම හොයන්න බෑ. බල්බ් එකක් ඕගලන් දැක්කොත් ඒක පත් වෙනවද නැත්නම් පත් වෙන්නේ නැද්ද කියන එක දන්නේ නැහැනේ. ඔක කරන්ට් එකට ගහලා බලන්න බෑ. පත් වෙනවද නැද්ද කියලා හොයාගන්න. නේද? පත් වුණ නැති වුණොත් වැඩක් නැහැ. පත් වෙනවා නම් හොඳයි. පත් වුණාට ආපහු නෙමෙයි. ඔක තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි ගැන මේ හොඳට හිතන්න දක්ෂ වෙනෝනේ මේ ආයතනයන්ගේ පහළ වීම කෙසේද සිදු වෙන්නේ කියලා. මගේ මේ හැට සාපේක්ෂවද මේක තියෙන්නේ. ආයතන 6 බෙදන්න. අපි දැන් මගේ රූපය මට පේනනම් බෙදන්න 6කට බෙදන්න. අර මුහුද 6කට බෙදුවා වගේ. දැන් මුහුදේ වර්ණය වෙනම අයින් කරනවා. ශබ්දය වෙනම අයින් කරනවා. නේද? එතකොට එහි රසය වෙනම අයින් කරනවා. සුවඳ වෙනම අයින් කරනවා. නේද? එහි දියර ස්වභාවය වෙනම අයින් කරනවා. මුහුද කියලා හිතන එක වෙනම අයින් කරනවා. මොකද මුහුද කියන වචනේ වර්ණයට හම්බෙලා නැහැ. ශබ්දයට හම්බෙලා නැහැ. රසයට හම්බෙලා නැහැ. මෙන්න මේ සුවඳට හම්බෙලා නැහැ. මෙන්න මේ පොට්ටබ ධර්ම වලට හම්බෙලත් නැහැ. දියර ස්වභාවයට හම්බෙලත් නැහැ. එහෙනම් මුහුද කියන වචනේ අනිකා නේද? මේ පහ තව ධර්මයක්. දැන් එතකොට මුහුද තියෙන්නේ වර්ණ රූපේ තුලද? ශබ්ද රූපේ තුලද? මේ එකකවත් නැති බව අපිට වැටහෙනවා. මේ පහ 6ක්මයි. මුහුදෙ මිදෙන්නේ නැහැ. තුන් ආයතන 6ට හම්බෙලා නැහැ නේ මුහුද. අපි ගැලවිලා ප්‍රශ්නේ විසඳිලා. ඉතින් මේක දර්ශනය. ඉතින් මෙහෙම බලනකොට දැන් අර මේක තවත් අපි ගැඹුරට බලනකොට මේ හේතුඵල න්‍යාය මේ ආයතනයන්ගේ හේතුඵල න්‍යායක් සිදු වෙනවා මිසක මගේ කයේ ඇහැකට පේනවා කනට ඇහෙනවා නෙවෙයි. මේ වස්තුන්ට අයිති නෑ පේන ඇහෙන දැනගන්න දේවල්. ඇයි මේ වස්තු නිර්මාණය කරලා තියෙන මගේ ආයතන 6. දැන් මම මුහුද නැති කරගත්තා. මුහුද පනවන්න බෑ 6න් ඒකට වක්කා. හැබැයි මේ හේතුඵල න්‍යාය සිදු වෙන අවකාශයේ. ඝනෝඛයක නෙමෙයි. අවකාශයේ සිදු වෙන දෙයක්. ඒකයි බුදුහාමුදුරගේ කය කාටවත් නැති කරන්න බැරි. නැති කරන්න කයක් තිබුණේ නැහැ. ඔකයි ඇත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් බල සම්පන්න නැති නිසා රහතන් වහන්සේගේ කය නැති කරන්න පුළුවන්. ඒකයි ඇට කුඩු වුණත් මුගලන් මහරහතන් වහන්සේට එකතු කරගන්න පුළුවන්. ඇත්තටම ඒ රූපේ නිට්ටිය නම් ඒ රූපේ ඇත්තම නම් කවදාකත් ඒක ඇට නම් එකතු කරන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒක වෙන්නේ නැහැ. ඒ ඔක්කොම තමන්ගේ ඉර්ධි භාවයෙන් ඉර්ධියක් කියන්නේ ආර්ය කෙනෙක්ට තියෙන ලොකු දර්ශනයක්. ගැඹුරක් එතන තියෙන්නේ. ඒකෙන්ම මේ දේ කරන්නේ. ඒකයි ලේන්සුවක් දාලා ඒක උඩ පිදුරු ටිකක් දාලා ඉර්ධි බලෙන් ගිනි තියන්නේ. ගිනි තිබ්බහම පිදුරු ගිනි ගන්නවා ලේන්සුවට මොකුත් දෙන්නේ නැහැ. ඉතින් ඔය ඉර්ධි පාන්න එපා කියලා කිව්වා. ඒ ලේන්සුව අරව මේව ඔක්කොම මේ ආයතනයෙන් නිර්මාණ. ඒක මේ පිදුරු ටික ගිනි ගන්නවා කියන කතාව මේ කිසිවක් මේ රහතන් වහන්සේට නිකන් මේ අවකාශ ධාතුවේ වැඩ පිළිවෙල. බලන් ඉන්නෑට තමයි ඔක හම්බෙන්නේ ඕලාරික වශයෙන්. ඉතින් උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය නේ කරන්නේ. ඉතින් උන්වහන්සේ දකින්න තැන වෙනයි අනිත්‍යය දකින්න තැන වෙනයි.
එච්චරයි. ඉතින් ඒක නිසා මේක හොඳට තෝරගෙන තමන්ගේ ආයතන 6 මේවා නොවන බව, මේවට අයිති නැති බව. හැබැයි මේවෙන් බැහැර නොවුණු බව නේද? හොඳට මේක ලියාගෙන තමන්ගේ පුද්ගලික නුවණින් මේක සංසිද්ධ කරගන්න දක්ෂ වෙන්න. ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේ ඇහැ අම්මා තාත්තා නිසා හට ගන්නව නෙවෙයි. කන අම්මා තාත්තා නිසා හටගත්ත එකක් නෙවෙයි. දිව නාසය මේ රූපය අම්මා තාත්තා නිසා හටගත්ත නෙවෙයි. ඒකයි සම්මුති න්‍යාය. ඕක කවුද ගන්නෙ? ඕක ඕනම જાතියක් කුලයක් ගන්නවා. ඕකට බෞද්ධයෙක් ඉන්න ඕනේ. ඕක දැනගන්න. මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. මේ ඔක්කොම තියෙන්නේ මේ ලෝකෙට සාපේක්ෂව. ඒක නිසා මෙන්න මේ ලෝකෝත්තර ප්‍රඥාවට බලන විදියට විඥාණයට හම්බෙන ධර්මයක් නෙවෙයි. ප්‍රඥාවට හම්බෙන ධර්මයක් දකින්න උත්සාහවත් වෙනවා. විඥානය කියන්නේ මායාවක්. මේක ප්‍රඥාවමයි මේක. මේකට ගෝචර වෙන විදිහට බලන්න. ඉතින් අනේ නිසා මෙන්න මේ වගේ තැනකින් යම් කාට හරි තමන්ගේ ආයතන අවකාශ ධාතුවේ පහළ වෙන්නේ එක විට එකයි පහළ වෙන්නේ කියලා දැක්කොත් ඒක හටක නිවිදුනට පස්සේ තව එකක් පහළ වෙන්නේ. එතකොට මේ අනිත් ආයතන තිනවා කියලා අපිට කියන්න බෑ. මේ හේතුඵල න්‍යායත් එක්ක. තේරුණාද? එතකොට මේ කායික සිදුවනවා කියලා ගන්න බෑ. කය හම්බ වෙන්නේ නැහැ. මොකද වර්ණ රූපෙට විතරක් කය හම්බ වෙන්නේ නැහැ. නිසා අපි නෝනිය යුතුව අනිත් ආයතන දිහා නෝනින් බලන්න ඒව ඉතිදිලා නැහැ. දැන් වර්ණ රූපේ තුල කයවල් නැහැ, මුකුත් නැහැ. කයක් හම්බෙන්න වර්ණ රූපේට මන ආයතන ඉතිදිලා එතකොට තව ආයතනයක් බද්ධ වෙනවනේ. අන්න කය හම්බෙන්නේ එතකොට. පේන වර්ණ රූපෙන් අත හම්බ වෙලා මේකෙන් මගේ අත ඔන්න අල්ලනවා. අල්ලන තද ගතිය. අන්න පේන එකයි, හිතන එකයි, අල්ලන එකයි තුනම එකතු වෙලා දැන් ආයතන. වඳුරාට මේ ලාටු දැල්ලේ ඇල්ලුනා වගේ. ආයතන ටික හැමතිස්සෙම එකතු වෙනවා. එකතු වීමේ රූපයක් හම්බෙලා. ඒ හම්බෙන එක ඕලාරික වෙනවා. මේ ඕලාරික රූපයක් කියනවා නෙවෙයි. අපි මේක ඇත්ත දන්නේ නැති නිසා ඕලාරික වෙලා ඝන වෙලා රූපය. ඒකයි නැති. ඉතින් අර අවකාශය කියන්නේ මොකුත් නැති තැන එහෙම එකක් තියනවා කියලාත් පනව ගන්න එපා. ඉතින් මේක තෝරගන්න මේව මේ විදිහට උපයෝග කරගන්න වෙනවා. වන්නකොට නිදොස්සිලා යාවි. දැන් අර අල්ද ඉපදිච්ච දරුවක අවකාශයක් හම්බෙලා නැහැ. මං ඉන්නේ හිස් තැනක එහෙම එකක් දන්නවද? මේකුත් නැහැ. අවකාශය කියන්නේ අපේ සංකල්පයක්. මේ වචනේ යොදන්න නැතුව මේක ලියන්න බෑ. අවකාශය කියන්නේ සංකල්පයක්. අවකාශයක් තියෙනවා ගේ නිවන් දැකලා ඉවරයි. ඉතින් මෙහෙම බලනකොට අර නිමිත්ත අපිට සුන්දර කියන්නේ එහෙමයි. දැන් බලන්න ඉතින් ඒ අවකාශයේ පහළ වෙන හටගෙන නිරුද්ධ වෙනෝ නම් මේ එක ආයතන නම් ආයතන හයෙන් ඒක අවකාශ ධාතුවේ හටගෙන නිරුද්ධ වෙනෝ නම් මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයද නැත මහන්නේ. මේ ලෝකෙට එන සත්‍යයද නැත. දැන් පහළ වෙච්ච ඇස විතරක් හම්බ වීමෙන් වර්ණේ විතරක් පහළ වීමෙන් අපිට සත්‍ය පුද්ගලෙ පැනවිය හැකිද? බෑ. අනිත් ආයතන පහත් එකතු වෙන්න ඕන. සත්‍ය පුද්ගලෙක් නිර්මාණය වෙන්න. ඒ නිසායි කියන්නේ මේ එක ආයතනයක් පහළ වෙනක දැක්කොත් අවකාශයේ මගේ කයේ නෙවෙයි ඈ. එක ආයතනයක් පහළ වෙනවා නුවණට දැක්කොත් ඒක හටගෙන නිරුද්ධ වෙන බව මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයද නැතමහන්නේ. එතකොට ඒ ආයතනයන්ගේ හේතුඵල න්‍යාය නම් මේ සිදු වෙන්නේ. ඒක හටගෙන නිරුද්ධ වෙනවා ඈ මේ ලෝකෙට ආපු සත්‍යකුත් නැහැ. මේ ලෝකේ ජීවත් වෙච්ච සත්‍යකුත් නැහැ. මේ ලෝකෙ චුත වෙච්ච සත්‍යකුත් නැහැ. එයාට යන්න තැනක් නැහැ. ලෝකයක් නැහැ. පොඩි ළමයා දිවි ලෝක ප්‍රඥා ලෝක අඳුරන්නේ නැහැ. පොඩි ළමයා සතර පය හම්බෙලා නැහැ. මුකුත් නැහැ යාට හම්බෙලා. ප්‍රභාස්වරයි කියලා ඉතින් නාමයක් තියලා තියෙනවා අපිට මේක තෝරගන්න. මේ නම් ටික අපිට පෙන්නනවා. එච්චරයි. මේ නම් වල එල්ලෙන්න එපා. මේ නම් හරහා දර්ශනයට යන්න. ඒ දර්ශනයට යනකොට මේ ඔක්කොම සංකාර නැතුව මේ සංකාර ටික නැතුව අපිට නිවන් දකින්න බෑ.
නිවන් දකින්න පුළුවන් ඉන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ වචන ටික හදලා තියෙන්නේ. නැත්තම් අපිට බෑ මේව ලියා ගන්න අමාරු වෙනවා. ඒ ලියා ගන්න පුළුවන් විදිහට තමයි කතා කරන්නේ. ඉතින් මගේ දැන් මට මතක විදියට සලායතන සූත්‍රයේ අන්තිමට කියන්නේ මහන්නේ මෙතනින් එහාට නුවණ වැඩෙන්න ඕන. මහා සලායතන සූත්‍රය එහෙම කියනවා වගේ මට මතකයි බුදුරජාණන් වහන්සේ. ආයතන හේතුඵල න්‍යාය පෙන්නලා මෙතනින් එහාට නුවණ වැඩෙන්න ඕන කියලා තමයි අන්තිමටම තියෙන්නේ. මට මතකයි ඒ වගේ තියෙනවා. කුඹන හෝ සලායතන සූත්‍රයක වචන ටික තියෙනවා. නැතුව මේ සලායතන වල මේ හේතුඵල න්‍යාය සම්මුතියෙන් පෙන්නන්නේ. ඉතින් මෙතනින් එහාට නුවණ වැඩෙන්න ඕනේ කියන්නේ ඒකයි. කියන්නේ එතනින් එහාට මේ ඇහැ යථාභූත ඥානින් දකින්න න්‍යායක් කියනවා. ඉතින් මේ පේන බව කියන කාරණා අපි කතා කරලා තියෙනවා. ඇහැ ගැන විතරක් කිව්වොත් ප්‍රසාදයක් නේද? මේ ආලෝකයක් විඥානයක් කියන කාරණාව නිසා ඇහැ උපදිනවා. ඇහැ තියෙන ධර්මයක් නෙවෙයි මහන්නේ. අපේ කයේ තියෙන එකක් නෙමෙයි ඇහැ. කන නාසය දිව ශරීරය. ඇහැ උපදින ධර්මයක්. කන උපදින ධර්මයක්. අන්න උපදින ධර්මයක් කියනකොට ඇහැ. දැන් මේක ඇහැ වෙනවද? නෑ. අන්න නුවණින් යුක්ත කෙනා, අන්න ලෝකෝත්තර ප්‍රඥා පහළ වෙච්ච කෙනා. අර මං හේතුඵල න්‍යාය පෙන්වුවේ. ඒ හේතුඵල න්‍යාය දකිනවා. අවකාශ ධාතුය ඇති වෙනවා. ඒක හටගෙන නිරුද්ධ වෙනවා. අන්න ඇහැ උපදින ධර්මයක්, කන උපදින ධර්මයක්, නාසය උපදින ධර්මයක්, රසය උපදින ධර්මයක්, පහස උපදින ධර්මයක්, සිත උපදින ධර්මයක්. මේ එකක්වත් තියනවා කියලා පනවන්නේ නැහැ. ලෝකයක් ඇත්ත හෝ ඇත කියන දෘෂ්ටියෙන් යුතු ලෝකයක මේ ආයතන හේතුඵල න්‍යායක් බුදුහාමුදුර පනවන්නේ නැහැ. ඉරහඳ තාරක ගස් පල් වලට මුකුත් නැති ලෝකෙකයි මේ ආයතන ක්‍රියාවලිය පනවන්නේ. ඒව තියෙන ලෝකෙක වෙන දෙයක් නෙමෙයි මේක. එහෙම ධර්මතාවයක් නැති ලෝකෙක වෙන හේතුඵල න්‍යායක් නුවරට වැටෙන්න ඕන. අපිට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ හේතුඵල න්‍යාය ඉතින් සම්මුතියෙන් එහෙම ලියහගෙන එන්න ඕන නැත්නම් තේරෙන්නේ නැහැ. එච්චරට අමාරුයි. ඒකයි බුදුහාමුදුරගෙන අපිට තීරණ ගන්න බෑ. ඉතින් අපිට තේරෙනවට එහා උනාට තථාගතයන් වහන්සේගේ නුවණ. ඉතින් මේකත් එක්ක හොඳට බලලා මෙන්න මේ ලෝකෙට එනසත් දෙන්නේ මේ ලෝකෙ ජීවත් වෙන සත්‍යද නැත මහන්නේ මේ ලෝකෙ චුත වෙන සත්‍යද නැත ස්කන්ධය කියන දෙයක්වත් නැහැ. ඔයනේ හේතුඵල න්‍යායක් නම් තියෙන අවකාශ ධාතුයි හට ගන්න. චුතිපත්සන්දියක් ඇති වෙන්න ආයතන හය එකතුවක් තියෙන්න ඕන. ආයතන හය එකතු වෙච්ච තැන කෙනෙක් ඉන්නේ. එයාටයි චුතිපත්සන්දි තියෙන්නේ. නැවත උප්පැත්තියට හේතු තියෙන්නේ එයාටයි. එයාට නැවත උප්පැත්තියට සිටිවිලි පහළ වෙන්නේ. එතකොට මේ කියන හේතුඵල න්‍යාය තුල එක ආයතනය න චුතිපත්සන්දි නැහැ. හේතුඵල න්‍යායක් විතරයි. ආයතනයේ හේතුඵල න්‍යාය. ඒකට බුදුහාමුදුරන්ගේ දර්ශනය හේතුඵල වාදයයි. විඥාන වාදයවත් මේ අක්‍රීය වාදයවත් මේ කර්මඵලවත් ඒවට ඔක්කොටයි නැහැ. කොහොක්ක මොහොත තිබුණා කියලා පනවන්න බෑ. මේක නිකන් නුවණ වැඩිලා යනකොට අපිට නිකන් අවකාශයේ පහළින් ධර්මතාවයක් හැටියට පේනවා. ඒතකොට අවකාශය කියන්නේ ඉරහඳ තාරක ගස්කල් පර්වත නැති ලෝකයක් වෙන්න ඕන. අර දරුවා ඉපදුනේ. එයාට සාපේක්ෂව අපි හිතන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් අපි මේ ඕලාරික මට්ටමින් අරගෙන මේවා ගවේෂණය කිරීම ඉතින් ධර්මයේ විකෘති වීමක් වේවි. එහෙම තේරෙයි. ඒ ඝන වශයෙන් දකින්න ලෝකෙකින් මිදෙන්න හදනවා. මේ ලෝකේ සාස්වත කරගෙන නිවන් දකින්න බෑ කාටවත්. නිවන් දකින්න කලින් ලෝකේ මේ ලෝකයක් නැති බව දකින්න ඕනේ. මොකද ලෝකයක් නැති බව දකින්න නම් ආයතන ටික හම්බෙන්න ඕන. ආයතන වලින් ලෝකේ හැදෙන බව දකින්න ඕන. මගේ අර උපමාවට වගේ. මල හැදෙන හැටි දැකලා තියෙනවා. ඒක මල තියනවා කියලා පනවන්න බෑ. කොහෙටවත් මල අයිති කියලා පනවන්න බෑ. එතන තියෙන හේතුඵල දෙයක්. එහෙනම් මේ අපිට පේන ලෝකයේ එතන අන්න ඒ වගේ තැනකට ඇවිල්ලා අපි මේ ගවේෂණය කරනවා. ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ. ඉතින් අනුසය දුරු කරනවා කියන සෙල්ලම් නෑ. අමාරු කාර්යයක්.
ඉතින් මේක මේ බල බල යනකොට සියුම් ලෙස මේක ලියනවා. නිසා නැවත උප්පත්තියක් නැති කරන්න නම් මෙන්න මේ වගේ දර්ශනයක් ඇති වෙන්න ඕන.